හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණියන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණවනේ පවත්වන 249 වන භාවනා වැඩසටහනේ දෙවන ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. අපිට එතකොට ලිඛිත ප්‍රශ්න ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසට කමඨහන් වාර්තා 6කුත් Zoom එකේ ප්‍රශ්න 7කුත් ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා ඉදිරිපත් කිරීමට මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මම මෙම භාවනා වැඩසටහනට පළමු වරට සහභාගී වන යෝගිනියක් වෙමි. සක්මන් භාවනාවේදී නිතරම සිත වම් පාදයේ හා දකුණු පාදයේ වෙත යොමු කර තබා ගැනීමට උත්සාහ කරමි. නමුත් සිත වෙනත් අරමුණු සිතුවිලි වලට නිතරම යොමු වේ. එම නිසා සක්මන් භාවනාවේදී සිත එක අරමුණක තබා ගැනීමට අපහසු නිසා සක්මන් භාවනාව සිදු කිරීමෙන් සිත සංසුන් කර ගැනීම අපහසු වේ. මේ සඳහා ඔබ වහන්සේගෙන් පිහිට පතමි. සක්මන් භාවනාව නිවැරදිව සිදු කරන ආකාරය කියා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පරයංග භාවනාව සිදු කිරීමේදීද නිතරම සිතට වෙනත් සිතුවිලි අරමුණු ගලා එන නමුත් එම අවස්ථාවේදී සිත වෙනතකට යොමු වී ඇති බව තේරුම්ගෙන නැවත සිත හුස්ම රැල්ල වෙතට ගෙන ඒමට උත්සාහ කරමි. නිවැරදිව මෙම භාවනාව සිදු කිරීමට ඔබ වහන්සේගෙන් පිහිට පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. ඉතින් කොහොමත් ඒ කියන්නේ මුලදී හිත පිට යනවා කියන එක සාධාරණයි. ඒක කාටත් පොදු දෙයක්. පටන් ගනිද්දි මටත් එච්චර තමයි. ඉතින් කාටත් එහෙමයි. ඉතින් ඒ නිසා හුඟක්ම මට මෙතන වார்த்தාවෙන් පෙන්වන්න කරන්නේ අර හිත පිට යන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා එහෙම නැත්නම් මේක හරි කරදරයි කියලා දැක්මක් තියෙනවා. ඉතින් ඒක මුලදී ඒ විදිහට තමයි. මොකද අපි බොහොම නොහික්මුණු හිතක්, විසිරිච්ච හිතක් තමයි දැන් මේ පොඩ හික්මවන්න ඒකාග්‍ර කරන්න හදන්නේ. ඉතින් සක්මන් භාවනාව ගැන කියනවා නම් ඊයේත් මම පොඩ්ඩක් කෙටියෙන් මතක් කළා. අපි සක්මන් මළුවක් තෝරගන්නවා. තෝරගෙන නැත්නම් ඒක විශේෂයෙන්ම සක්මන් මළුවක්ම වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. මෙතන වුණත් කමක් නැහැ. මෙතන වුණත් අපි තුමු ලනුපැදුර තෝරගත්තා, සක්මන් මළුව තෝරගත්තා, නැත්නම් මාකරි තීරුවක් තෝරගත්තා. ඒ තීරුවේ පොඩ්ඩක් එහාට මෙහාට මුලින් සක්මන් කරනවා. අපි මොකක්වත් බරක් හිතට ගන්නෙ නැතුව සරලව එහාට මෙහාට පොඩ්ඩක් සක්මන් කරනවා. සක්මන් කළා පොඩ්ඩක් කායික අපි කියමු නම්‍යශීලී ගතියක්, ක්‍රියාශීලී ගතියක් ඇති කරගෙන ඊට පස්සේ හිමීට බලනවා මේ පාදයේ ස්පර්ශයට අපේ හිත අවධානය ගන්න පුළුවන්ද කියලා. වම් පාදයේ පොළවේ වදිනකොට අපිට හොඳට දැනෙනවා. අපි හිතමු අපි රළු පොළවක නම් සක්මන් කරන්නේ, වැලි පොළවක නම් සක්මන් කරන්නේ. එතෙන්දී හොඳට Tamanට දැනෙනවා මේ වැලි පොළවේ පාදයේ ස්පර්ශ වෙනවා. වැලි වල තියෙන ගොරෝසු ගතිය අපිට දැනෙනවා. අන්න එතකොට නිකන් මතක් කිරීමක්, සිහි කැඳවීමක් අපිට එනවා. හිත වෙන කොහෙවත් තිබුණා නම් ඔන්න ඔතෙන්ට දැන් හිත ගන්න. මේ වෙන දේවල් කල්පනා කර ඉඳලා වැඩක් නැහැ. අතීතයට අනාගතයට ගිහිල්ලා වැඩක් නැහැ. දැන් ඔන්න පොළවේ පාදයේ වැදුනා. අන්න ඒ වැදුන ස්ථානයට හිත ගන්න. අපි තුන් වම් පාදයේ පොළවේ වැදුනේ. ඔන්න වම් පාදයේ මේ පාදය යටිපතුලට විශේෂයෙන්ම ඔන්න හිත ගන්න කියලා ඔන්න මතක් කිරීමක් එනවා. එතකොට ඔන්න දකුණු පාදය පොළවේ වදිනවා. එතෙන්ට හිත ගන්නවා. ආයෙත් වම් පාදයේ පොළවේ වදිනවා. එතෙන්ට හිත ගන්නවා. ඉතින් ඕක තව ටිකක් සාර්ථක කරගන්න පුළුවන් අපි මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා නම්. දැන් මෙතන මේ යෝගයට කියන්න පුළුවන්. ඒතර මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න. හිතන්න වම් පාදයේ පොළවේ වැදුන බව දැනගන්නවත් එක්කම මේ වැදුනේ වම් පාදයේ නිසා වම කියලා හිතින් මෙනෙහි කරනවා. ආයෙ ඔන්න දකුණු පාදයේ පොළවේ වැදුනා. දකුණ කියලා දැන් හොඳටම ස්ථිරයි. දකුණ කියලා මෙනෙහි කරනවා. ආයෙත් ඔන්න වම. ආයෙත් දකුණ. හැබැයි නිකන් වම දකුණ කියලා අර ගිරව් කියන්න කියලා වැඩක් කියනවා වගේ කියලා වැඩක් නැහැ. ඒ වෙනුවට පාදයේ වැදීම මුලින් සිද්ධ වෙනවා. වදිනවත් එක්කම Tamanට දැනෙනවා. දැනෙනවත් එක්කම Taman මෙනෙහි කරනවා වම කියලා. දකුණ පාදයේ වදිනවා දැනෙනවා ඒත් එක්කම දකුණ කියලා මෙනෙහි කරනවා. එතකොට මෙන්න මේ මෙනෙහි කිරීම හුඟක් ප්‍රයෝජනවත් වෙනවා මුල් කාලෙදී. අර හිත පිට යන එක සෑහෙන අඩුවීමක් ඒ හරහා සිද්ධ වෙනවා. ඉතින් ඇතැම් වෙලාවට ඔය කාල පරිච්ඡේදයේ අතරදිමත් ඒ කියන්නේ වම කියලා දකුණ කියන්න ඒ පුංචි හිඩස්සක් තියෙනවා. ඒ හිඩසෙදිත් ඔන්න හිත පිට යනවා. එච්චරට ඉතින් අපේ හිත හරිම වික්ෂිප්තයි, අගීකරුයි. ඒක පොඩ්ඩක් මැඩපවත්ව ගන්න පුළුවන්, අඩු කර ගන්න පුළුවන්. අපිට මේ එක පාදයකට පියවර දෙකක් දෙනවා. ඒ කියන්නේ එසවීම කියන එකත් බලනවා, තැබීම කියන එකත් බලනවා. ඊළඟ පාදයේ එසවීම කියන එකත් බලනවා, තැබීම කියන එකත් බලනවා. එතකොට ඔසවන බව දැනගන්නවත් එක්ක ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබන එක දැනගන්නවත් එක්ක තබනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟ පාදයේ ඔසවන එක දැනගන්නවා, ඔසවනවා කියලා මෙනෙහි කරනවා, තබන එක දැනගන්නවා, තබනවා කියලා මෙනෙහි කරනවා. එතකොට පාදයක් ගන්න එතකොට පියවර දෙකක් අපිට දැන් තෘප්තිමත් කරන්න තියෙනවා. එතකොට හිතට ටිකක් වැඩක් තියෙනවා. එතන
හිතට කියන්න ඕනේ මේ පාදයේ මුළු එසවීමේ ක්‍රියාවලියම බලන්න, තැබීමේ මුළු ක්‍රියාවලියමත් බලන්න. ඊළඟ පාදයේත් මුළු එසවීමේ ක්‍රියාවලියම බලන්න, තැබීමේ ක්‍රියාවලියත් බලන්න කියලා එයාට පුංචි විධානයක් දෙනවා. නැත්තම් එයාට වගකීමක් පවරනවා. ඒත් එක්කම මෙනෙහි කිරීමත් කරනවා. ඉතින් එතකොට අන්න තව ටිකක් එයා කියන දේ අහනවා. ඉතින් ඇතම් කෙනෙකුට ඒකත් එච්චර සාර්ථක වෙන්නේ නැහැ. මේක කොටස් තුනකටම කඩලා දෙන්න පුළුවන්. ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා කොටස් තුනකට කඩලා දෙන්න පුළුවන්. නැත්නම් ඔසවනවා, ගෙන යනවා, තබනවා, තද කරනවා කියලා ඕන හතරකට කඩන්නත් පුළුවන්. ඕන තරම් ඉතින් කොටස් වලට කඩන්න පුළුවන්. ඉතින් අර ඒ ගානට ඔන්න මෙනෙහි කිරීමත් කරන්න පුළුවන්. හැබැයි හිතන්න දැන් ඔන්න කොහොම හරි මෙනෙහි කිරීමත් එක්ක කරලා ඔන්න සාර්ථක කරගත්තා. දැන් ඔන්න මෙනෙහි කිරීමත් සහිතව මේ කොනේ ඉඳන් එහා කොනට යනකම් යන්න පුළුවන්. අපි තමු වම දකුණ කියලා ගියා කියලා. දැන් මේ කොනේ ඉඳන් පටන් ගත්තා වම දකුණ කියලා. ඒ Tamanට හුරු පුරුදු වේගකින් යනවා. මේකෙදි හයියෙන් ගිහිල්ලා වැඩකුත් නැහැ, හිමින් ගිහිල්ලා වැඩකුත් නැහැ. තමන්ම හොයා ගන්නවා Tamanට ඇවිදින්න පුළුවන් බොහොම සාමාන්‍ය වේගය. හිතන්න දැන් අපි මොකක් හරි ගමනක් යනකොට අපිට හුරු වෙච්ච වේගෙන් තමයි අපි මේ දුර ගමනක් නම් යන්නේ. එතකොට තමයි අපිට වෙහෙසක් දැනෙන්නේ නැතුව දුර ගමනක් යන්න පුළුවන්. නැත්නම් අපි හුඟක් වේගෙන් ගියොත් වෙහෙසයි. හුඟක් හිමින් ගියත් ඒත් වෙහෙසයි. ඉතින් ඒ දෙකම නැතුව හොඳට මේ මධ්‍යස්ථ වේගයක් අපිම හඳුනා ගන්නවා. ඒ මධ්‍යස්ථ වේගයෙන් තමයි සක්මන් කරන්නේ. ඒ වගේම S2 කරන්නේ නිකම් පුංචි මඟ පෙන්වීමක් විතරයි. එහෙම නැතුව S2 එක තැනකට ફોકસ කරලා එක තැනකට විශේෂයෙන්ම නාභිගත කරලා බැලීමක් කරන්න එපා. එතකොට හුඟක් වෙලාවට ඇහැ යොමු කරපු තැනට හිත එකඟ වෙන්න පුළුවන්. ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවට පාදයේ ස්පර්ශයට හිත එකඟ කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට දැන් කෙනෙක් සාර්ථක වුණා නම් හිතන්න දැන් මේක නෙවෙයි නම් එහා කොනට යනකම්ම වම දකුණ කියලා මෙනෙහි කිරීම සහිතව දැන් වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් එන්න ඒ දුරට සාර්ථක වෙලා තියෙනවා. දැන් උත්සාහන්ත වෙන්න වම දකුණ කියන්නේ නැතුව මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා. මෙනෙහි කිරීම නතර කරන්න. නතර කළා බොහොම නිශ්ශබ්ද මනසකින්, තැම්පත් වෙච්ච මනසකින්, ඒකාග්‍ර වෙච්ච මනසකින් හැබැයි මේ මුළු ක්‍රියාවලියම සාර්ථක කරගනිමින් යන්න පුළුවන්ද? දැන් හැබැයි හිත පිට යන්න ගත්තොත් ආයෙත් මෙනෙහි කිරීම ගන්න වෙනවා. අපිම තමයි චෙක් කරලා බලන්න වෙන්නේ. දැන් මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත සාර්ථක කරන්න පුළුවන්ද? මෙනෙහි කිරීම නතර කරපු ගමන් ආයෙත් හිත පිට යනවද කියලා තමන්මයි බලන්න තියෙන්නේ. හිතන්න ඔන්න හිත පිට ගියේ නැහැ. මෙනෙහි කිරීමත් නතර කරා. හිත ගාන්ට මේ පාදයේ ස්පර්ශයේම ඉන්න පටන් අරන් තියෙනවා. එහෙනම් ඉතින් සෑහෙන්න හොඳයි. එතකොට අන්න මෙනෙහි කිරීම නතර කළා බොහොම සංසුන් සිතකින්, ඒකාග්‍ර වෙච්ච සිතකින්, ඒ වගේමයි නිශ්ශබ්ද සිතකින් මේ සම්පූර්ණ ක්‍රියාවලිය දැක ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මුලදී එච්චරම ක්‍රියාවලියක් අපිට හඳුනා ගන්න බෑ. අදුතරමින් ඒ පාදයේ ස්පර්ශයට හිත තියන්න බලනවා. තද ගතියක් ඔන්න දැනෙනවා, නැත්නම් රළු ගතියක් දැනෙනවා. ඔය වගේ අර බොහොම ප්‍රකට ලක්ෂණයක් විතරයි මුලදී අහුවෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. හිතන්න දැන් ඔය ටික දැන් ඊළඟට කරගෙන යනවා. මෙනෙහි කිරීමකින් තොරව මේ Tamanගේ පාදයේ යටිපතුලට දැනෙන තදවීම ස්වභාවය දැනගනිමින් යනවා. රළු වීම ස්වභාවය දැනගනිමින් යනවා. දැන් ඕක ටික කාලයක් කරද්දී දැන් ඔන්න තව සිහිය දියුණු වෙනවා. දැන් හිත පිට යන ගතිය අඩුයි. හිත පිට ගියත් ඉක්මනටම Taman ගාවට එනවා. දැන් ටිකක් ක්‍රමයේ අහුවෙලා. ඊට පස්සේ ඕනනම් දැන් උත්සාහන්ත වෙනවා මෙතන මේ තදවීමට අමතරව, ගොරෝසු බවට අමතරව මෙතන තව ලක්ෂණ රාශියක් තියෙනවා. බැරිද මට ඒවත් තේරුම් ගන්න. අන්න තව උනන්දු කරලා දෙනවා. මෙතන ඒ සම්පජඤ්ඤයේ පැත්ත දියුණු වෙන විදිහට අපි මේක තව ටිකක් ඉදිරියට ගන්න ඕනේ. නැතුව මේක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. මුල් කාලෙදී අපි යම්කිසි මෙහෙවීමක් කරන්න අවශ්‍යයි. ඒ හරහා තමයි මේ තොරතුරු ටික අපිට හම්බ වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි ඉතින් භාවනාව පටන් ගන්න තියෙන්නේ. මම හිතනවා ප්‍රමාණවත් කියලා තොරතුරු කාට හරි ඒත් තේරුම් නැත්නම් ඉදිරිපත් වෙන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම තේරෙන්නේ නැති කියලා හිතනවා තේරුම් නැත්නම්. ඔව් කියන්නේ සනස. ඔව් දැන් සක්මන් මළුවේ අපි තමුන්න කෙලවරට ගියා. කෙලවරට ගිහිල්ලත් එකපාරට හැරෙන්න එපා. එකපාරට හැරෙන්නේ නැතුව පොඩ්ඩක් නතර වෙනවා. දැන් නතර වෙනා ඔන්න දැන් හිටගෙන ඉන්න ඉරියව්ව තියෙන්නේ. මෙතෙක් වෙලා තිබුණේ අපේ ඇවිදින ඉරියව්ව. ඔන්න දැන් හිටගෙන ඉන්න ඉරියව්ව තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරනවා. හිටගෙන ඉන්නවා. තමන්ගේ දැන් පාද චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. බොහොම නිශ්චලයි. ඒ ඉරියව්වට හිත ගත්තා. ඊට පස්සේ කෙටි පියවර කීපයකින් අනිත් පැත්තට හැරෙනවා. හැරිලත් එකපාරට වෙන්න එපා. එන්නේ නැතුව පොඩ්ඩක් ආයෙත් ඔන්න හිටගත්තා. හිටගෙන ඉන්න ඉරියව්වට ආයෙත් ඔන්න අවධානය යොමු කළා. ඊට පස්සේ අර පරණ විදිහටම වම දකුණ කියලා නැත්නම් ඔසවනවා තබනවා කියලා ඒ ගිය විදිහටම ආපස්සට එනවා. මෙනෙහි කරාට වරදක් නැහැ. ඒ කියන්නේ හිත පිට යනවා නම් මෙනෙහි කරන්න වරදක් නැහැ. මෙනෙහි කරන්න සිද්ධ වෙනවා හිත පිට යනවා නම්. හුඟක් වෙලාවට ඒ හැරෙන තැනදී හිත පිට යන්න හුඟක් අවකාශය වැඩි. මොකද අර වගේ නිකන් ඒකාකාරී වැඩක් නෙමෙයි මෙතන ටිකක් අභියෝගයක් තියෙනවා. ඉරියාපත සංදියක් මෙතන තියෙනවා. කියන්නේ ඉරියව්වේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. අපි ගිය
නිශ්චල ඉරියව්වකට ඇවිල්ලා ආයෙත් ඔන්න චලනය වෙන ඉරියව්වකට ඇවිල්ලා ආයෙ නිශ්චල ඉරියව්වකට ඇවිල්ලා ආයෙ ඔන්න චලනය වෙන්න ගන්නවා. ඒ නිසා පොඩ්ඩක් අර ඉරියව්වේ වෙනස් වීමක් සිද්ධ වෙන නිසා හිත පොඩ්ඩක් පිට යන්න ඉඩ තියෙනවා. ඉතින් පිට යන්නේ නැත්තම් මෙනෙහි කිරීමක් නොකලට වරදකුත් නැහැ. ඒක කමක් නැහැ සායනස්. ඒක තමන් ඒ කියන්නේ තමන්ට හුරු පැත්තකට හැරෙන්න. ඔව්. ඉතින් එක මොකද්ද? ඔව් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔව් කොයි පැත්තට හැරුණත් වරදක් නැහැ. තමන්ට හුරු පැත්තට හැරෙන්න. ඒ හිත පිට යන එක වළක්වගෙන ඒ හැරෙන කටයුත්තත් කෙටි පියවර කීපයකින් හැරෙන්න. හැරිලා ඉක්මනටම ආපහු එන්න කලබල නොවි ආයි හිටගෙන එක මොහොතක් ඉන්නවා. ආයිත් අර හිටගෙන ඉන්න ඉරියව්වේ සිහිය පවත්වනවා. දැන් හිටගෙන ඉන්න ඉරියව්ව ගත්තොත් අත් දෙක බොහොම නිශ්චලයි, පාද දෙක නිශ්චලයි, කය ඍජුව තියෙනවා, නිශ්චලව තියෙනවා. එතකොට අන්න ඒ ඉරියව්වේ අපේ අවධානය පැවැත්වුවා. ඊට පස්සේ අන්න නැවතත් අර පරණ විදිහට වෙන්න පටන් ගන්නවා. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව පැය එකහමාරක පමණ කාලයක් පාදයකට දැනෙන රළු ගොරෝසු බවට සතිමත්ම සක්මන් කළත් වරින් වර අරමුණු ආවත් අරමුණු සමග නොගොස් නැවත සතිය පිහිටා සක්මන් කළෙමි. ඉන්පසු ලැබුණු සතිමත් කමින් පරයන්කයට වාඩි උනේමි. පැය එකහමාරක කාලයක් පරයන්කේ වාඩි වී සිටි නමුත් හිසේ පටන් බෙල්ල දක්වා තදබල වේදනාවක් ඇතිවිය. ඇතැම් අවස්ථාවක ශරීරයේ තිබෙන බවක් නොදැනී ගියා. එනමුත් ටික වේලාවකින් වේදනාව තදින් දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පා කර උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉරියව්ව ඒතරම්ම හොඳට සකස් නොවෙච්ච බවක් තමයි පෙන්눔 කරන්නේ. කියන්නේ බලන්න තමන් වාඩි වෙලා එක පාටම භාවනාව පටන් ගන්නව වෙනුවට හොඳට හරි බරි ගහලා වාඩි වෙන්න. තමන් බලන්න මේ වම් පැත්තයි දකුණු පැත්තයි හොඳට සමබරද. කියන්නේ වම් පැත්තයි දකුණු පැත්තයි හොඳට සමමිතිකව තියෙනවාද? වම් පැත්ත සමානයි දකුණු පැත්ත. දැන් එක පැත්තට ඇල වෙලා වගේ එහෙම තියෙනවා නම් ඒ කියන්නේ වැඩි දුරක් යන්න බෑ අපිට ඒක ඉරියව්ව මාරු කරන්න වෙනවා. දැන් කොහේ හරි රිදුම් කැක්කොන් එනවා. ඒ වගේමයි දැන් කොට්ටේක වාඩි වෙනවා නම් කොට්ටේ අපි නිකන් එරිලා වගේ නම් තියෙන්නේ පාද දෙකෙන් උඩ ඇවිල්ලා අපිව එරිලා වගේ නම් එතකොටත් අසාර්ථකයි. වැඩි දුරක් යන්න අමාරුයි. ඒ නිසා හුඟක් වෙලාවට මේ අපේ පිටුපස්ස පැත්ත පොඩ්ඩක් ඉස්සෙලා තියෙනවා නම් ඒකෙන් යම්කිසි පහසුවක් හැදෙනවා. අපේ කය හොඳට ඍජු වෙලා පිහිටනවා. ඒක ඇත්තට මුලදී වැදගත්. එතනින් අදහස් වෙන්නේ නැහැ කය දරනඩු කරගෙන තියන් ඉන්නවා කියලා. අපි ඉන්නවා බොහොම හොඳට වාඩි වෙලා. හිතමු මේ විදිහට ඔන්න වාඩි වුණා. මේක අනිවාර්යයෙන්ම බද්ධ පරයන්කෙන් ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. අර්ධ පරයන්කෙන් උනත් ප්‍රශ්නයක් නැහැ. අත් දෙක තියාගන්න පුළුවන්. ඔන්න වම් අත උඩින් දකුණු අත. එහෙම නැත්නම් මේ විදිහට කැමති විදිහට තියාගන්න පුළුවන්. බලන්න හැමතිස්සෙම අර තමන්ගේ ඉන්න ඉරියව්වේ පහසුව දැනෙන්න ඕනේ. දනදඩු වෙලා නම්, හිර වෙලා නම්, තද වෙලා නම් ඔය පහසුව අපිට එන්නේ නැහැ. කියන්නේ භාවනාව වැඩෙන්න නම් හිතේ සමාධියක් ඒකාග්‍රතාවයක් වැඩෙන්න නම් ඒ කායික සුව පහසු ගතිය තමන්ට තේරෙන්න ඕනේ. හිතන්න බොහොම දුර ගමනක් වෙහෙස වෙලා යනවා. ඇවිදිමින් යනවා. ඉතින් ඒ තැනත්තා නතර වුණාම අර ඇවිදින ඉරියව්වට වඩා පහසුවක් දැනෙනවා. සැහැල්ලුවක් දැනෙනවා. හිතන්න ඊට පස්සේ ඔන්න වාඩි වුණා. වාඩි වුණාට පස්සේ අරිටත් වඩා පහසුවක් දැනෙන්න ඕනේ. ඒ දැනෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපේ ඉරියව්ව හොඳට සකස් වෙලා නැහැ. ඊට පස්සේ ඔන්න ඉරියව්ව ආයෙ ටිකක් සකස් කරලා හරි බරි ගහලා වාඩි වෙනවා. දැන් උපල්නවා මේ තමන්ගේ හිසේ ඉඳන් පාදාන්තය දක්වා පොඩ්ඩක් හිතින් ස්පර්ශ කරලා බලනවා. ස්කෑන් කරලා බලනවා කොහොමද මේ දැනෙන්නේ. එතකොට හිතන්න දැන් කොහේ යන්නේ නිකන් හිරෙනවා. නිකන් තද වෙලා තියෙනවා. නිකන් ඇඳුම් පැළඳුම් තද වෙලා තියෙනවා. එහෙමනම් ඒ තැන් සකස් කරගන්න. මොකද සමස්තයක් වශයෙන් අපි අපේ කයට අවධානය යොමු කරාම මුළු කයටම සමාන අවධානයක් යොමු වෙනවා නම් ඒක වඩා සුදුසුයි. එක තැනකට නිකන් අපේ අවධානය වැඩියෙන් යනවා නම් ඒ කියන්නේ එතන පොඩ්ඩක් සකස් කරගන්න එක වඩා හොඳයි. ඔන්න මේ විදිහට වාඩි වුණා නම් ඊට පස්සේ ඔන්න කය ඍජුව තියාගත්තා, හිස කෙලින් තියාගත්තා. ඔන්න ඉතින් හිමීට වැඩේ පටන් ගන්නවා. එතකොටත් අතරමඟදී පොඩ්ඩක් කය සකස් වෙන්න ඉඩ තියෙනවා. මේ ඍජු භවෙන් පොඩ්ඩක් එයා හිතන්න අපි හොඳ කෙලින් පටන් ගත්තා. හැබැයි ආය පොඩ්ඩක් ඔන්න වගේ සකස් වෙන්න ඉඩ තියෙනවා. ඒක කය විසින්ම කරනවා. ඒකට ඉඩ දෙන්න. එහෙම නැතුව අර මේ දඬු කඳේ ගැහුවා වගේ ඉන්නත් එපා. පොඩ්ඩක් ඉතින් එයාට ඉඩ දෙන්න මේ කය විසින්ම සකස් වෙන්න. ඒකට වැරද්දක් නැහැ. හැබැයි හිතන්න ටිකක් වෙලා යනකොට නිින්ද යාගෙන ඕම වෙනවා. අර අපේ ලොකු සනස කියන්නේ බෙල්ල සාක්කුවට වැටෙනවා. ඒකත් සුදුසු නැහැ. එතකොට ඉතින් එනම් බෙල්ල සාක්කුවෙන් එළියට ගන්න වෙනවා. සාක්කුවේ දාගෙන ගියොත් එහෙම බෙල්ලට දෙන්න ගන්නවා ඊට පස්සේ. එතකොට ඉතින් අර නිදිමත ගතියෙන් හොඳටම ගිහිල්ලා. හැබැයි ඕකම තවත් යෝගියෙකුට බෙල්ල කඩන් වැටුණාට සිහිය තියෙන මට්ටමක් මතුවෙන්න පුළුවන්. ඒක මුලදී නෙමෙයි, පස්සේ වෙන්න පුළුවන්. ඒකේ එතරම් වරද්දක් නැහැ.
හැබැයි අර මුල්ම කාලෙදි තමන්ගේ මේ ඉරියව්ව බොහොම සුවදායි වෙලා හුස්ම රැල්ලටත් හිත පොඩ්ඩක් ගියාම දන්නේම නැහැ නින්දට වැටෙනවා. ඒකත් මේ භාවනාවේ තියෙන එක අභියෝගයක්. මොකද අපේ හිත මේ බඳු සරල අරමුණක ඉන්න පටන් ගත්තාම දන්නේම නැහැ නින්දට වැටෙනවා. ඉතින් ඒක සමහරලාට මේ අපේ මෑණිවරුන්ට වෙන්නේ නැහැ නේද එහෙම? ඉතින් අන්නේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් පස්සේ තමයි ඔය ටික හැදලා එන්නේ. කොහොමද මේ සිහිය තියෙද්දි හිත එකඟ වෙලා තියෙද්දි හිත එහෙ මෙහෙ දැන් යන්නෙත් නැතුව තියෙද්දි නින්දට වට ගන්නෙත් නැතුව අවදියෙන් ඉන්නේ කොහොමද? ඉතින් කරලා මොනේ පුහුණු වෙලාම තමයි ඔක හදාගන්න තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කිරීම පෙරට වඩා සිත සක්මනේ පිහිටනවා. පැය භාගයක පමණ කාල සීමාවක් සක්මන් කළා. මුලින් කීප වතාවක් සාමාන්‍ය විදියට ඇවිදගෙන ගියා. ඒ ඇවිදීම සිදු කරන විටත් සිත සක්මනට ලෑස්ති වෙලා අවධානය දෙපා වලට යොමු කළා. පොළවේ තියෙන තද බව දැනුණා. එය හොඳින් වැටහුණා. වැලි මළුවේ කැටගල්වල දැඩි බවත් සිහින් වැලිවල මෘදු බවත් වටහා ගැනීමට පහසු වුණා. කඩින් කඩ අවධානය ඊතා ස්වල්ප වේලාවකට පිටට ගිය බව දැනුණා. ඒ දැනුණු ගමන්ම නැවත සක්මනේ සිත පිහිටවලා එසේ ඇවිද යන විට මට දැනුණා මගේ වම් කකුල පමණයි ඇවිදින්නේ කියා. දකුණු කකුල වම් කකුල ඇවිදීමට ආධාරකයක් බව වැටහුණා. දකුණු කකුල මදක් පැත්තකට හැරී අඩියේ තියෙන බව වැටහුණා. හැම පාදයක්ම සතියෙන් තියෙන බවත් ඒ අතරේ අවට තියෙන ශබ්දවලටත් සිත ගියා. අරුමුණේ සිටිමින්ම දෙපාවල වේදනා දැනුණා. ඒවා දැනුණා පමණයි. අරුමුණේ ඉඳිමින් මට නිදිමතක් දැනුණා. පැත්තකින් වාඩි වෙලා පරයන්ක භාවනාවේ යෙදුණා. අරමුණට සිත යොමු කළා. මට දැනුනේ මම නින්දට වැටිලා හිටියා වගේ. මම දැස් අරින විටදීද මා භාවනා අරමුණේමයි සිටියේ. කිසිදු අලසකමකින් විඩාවකින් තොරව විනාඩි 45ක පමණ කාලයක් අනුමාන වශයෙන් එසේ සිටින්නට ඇති. තවත් එසේ සිටීමට හැකියාව තිබුණා. ස්වාමින් වහන්සේ හීන පෙනුනේ නැති නිසා නින්දක් නෙමෙයි කියලා හිතුවා. අනුකම්පාවෙන් කරුණු පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔව් හීන පේන්නම ඕනෙත් නෑ හැබැයි. මේ නින්ද යනවා හීන පේන්නේ නැතුව. හැබැයි මෙතන නම් තියෙන විදිහට මේ නිදාගෙන නෙමෙයි. පොඩ්ඩක් යන්තම් අවදියෙන් ඉඳලා තියෙනවා. ඒ නිසා බලන්න ඊළඟ පාර හීන පේනේද කියලා බලන්න. මේ හීන පේන එකක් නෑ මට හිතෙන. යන විදිහ හොඳයි. ඒ කියන්නේ Tamanට තේරෙනවා නම් මේ පොඩි අවදිමත් ගතියක් Taman තුල මතුවෙමින් එනවා. හොඳට මේ සරල අරමුණක ඉන්න පුළුවන් ගතියක් එනවා. හිත පිට ගියත් ආපස්සට ඉක්මනට එනවා. පිට ගිය බව ඉක්මනට දැනෙනවා. ඊට පස්සේ කායික සැහැල්ලුවක් දැනෙනවා. ඊළඟට මේ ඉන්න හිත දැන් මේ සරල අරමුණක විස්තර ටිකක් අපිට හොයලා දෙනවා. ඔය වගේ විදිහට නම් මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ක්‍රමය අහුවෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙන කමටහන කියන එක හරි උදාසීන අරමුණක්. ඒක විචිත්‍ර අරමුණක් නෙමෙයි. ඒක මේ චිත්‍රපටියක් බලනවා වගේ සින්දුවක් අහනවා වගේ වැඩක් නෙමෙයි. ඒ දෙන්නේ ඊටාම සරල අරමුණක්, උදාසීන අරමුණක්. ඒ බඳු අරමුණක සිහිය පවත්වන්න අපිට සෑහෙන වීරයක් අවශ්‍යයි. නීවරණ යටපත් කරගන්න අවශ්‍යයි. ඊට පස්සේ තමයි අන්නේ අරමුණේ විස්තර ටික අපිට හම්බෙන්නේ. හිතන්න ආස්වාස ප්‍රස්වාසය නම් මේක උණුසුම්, මේක සිසිල්, නැත්නම් මේක දිගයි, මේක කොටයි කියලා අන්නේ තොරතුරු ටික අපිට හම්බෙන්නේ අපේ හිත එතන එකඟුණාම. ඊට පස්සේ දැන් අර මේ වார்த்தාවේ කියනවා මේ එක පාදයක් විතරයි නිකන් ඇවිදිනවා වගේ දැනුනේ. අනිත් එක නිකන් ඇවිදිනවා වගේ දැනුණා. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි මෙතෙක් කාලයක් ඇවිද්දාට ওই තොරතුරු ටික අපිට ලැබිලා නැහැ. නමුත් දැන් ඔන්න අපිට තේරෙනවා මේ පාද දෙක 100%ක් සමාන නැහැ. ඒගොල්ලන් පොඩි වෙනස්කම් තියෙනවා. ඇවිද්දාට මම නිකන් පොඩ්ඩක් එක පැත්තකට නිකන් බර වෙලා වගේ ඇවිදින්නේ. පාදේ තියන්නේ එක පැත්තක් එක පාදයක් නිකන් හැරිලා වගේ. ඔන්න ඒ වගේ තොරතුරු ටිකක් ලැබෙවි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි මේ සරල අත්දැකීම දැන් විග්‍රහ කරලා බලන්න පුළුවන් ගතියකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ සතිය දියුණුවලා. අපිට හිතේ සම්පජඤ්ඤ ටිකක් දැන් දියුණුවලා තියෙනවා. ඉතින් ඔය ලැබිලා තියෙන තොරතුරු ටික ඒ නිසා ඊටාම හොඳයි. තව බලන්න. තව වැඩේ කරගෙන යන්න. එතකොට තව සියුම් ලක්ෂණ මතුවෙන්න ගනීවි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් කරන විට දැනෙන අත්දැකීම් පළමුව ප්‍රකාශ කරමි. නිශ්චල චංචල ගති මට සියල්ල දැනේ. සිතවිලි ආවත් සතිය පවත්වාගත හැක. මම ඔසවන විට දකුණු කකුලේ බර අඩු බව නිතරම දැනේ. මෙම සක්මන පැය භාගයක් කළෙමි. පරයන්කය වාඩි වුණ ගමන්
මම දැන් මෙතන කියා කයට සිත ගන්නවා. නාසිකාග්‍රයේ අගට සිත යොමා සිටින විට හුස්ම රැල්ල නොදැනුණත් විනාඩි 20කින් විතර ගිය පසු සිත සංසුන් වුණා. කයට දැනුණු වේදනා නොමැතිව තැම්පත් වී කය නොදැනී ගියා. ගතසිත සැහැල්ලු බව හොඳටම දැනුණා. මේ ආකාරයට පැයකුත් විනාඩි 15ක කාලයක් සිත තැම්පත් වී සිටියා. කැස්සක් ඇවිත් අවදි වුණා. ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් පතමි. වරදක් ඇතොත් සමා වෙන්න. ලොකු ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා. මම කියන්නම් සාදු. එතකොට හැබැයි හොඳයි. ඉතින් එච්චරම වැරද්දක් නැහැ. කරලා තියෙනවා හොඳට ගිහිල්ලා තියෙනවා. පැය එකයි කාලක් විතරම Tamanට මේ අරමුණේ ඉන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ටිකක් ක්‍රමයේ අහුවෙලා තියෙනවා. දිගට කරගෙන යන්න. පොඩ ඒ Taman ඉස්සරහට යන ගතියක් කරන වැඩේ ගැන උනන්දුවක් ඒ වගේම මේ තොරතුරු ලැබීමක් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ Tamanට දැන් ක්‍රමයේ වැටෙලා තියෙනවා. කරගෙන යන්න. හරි. නමස්කාර කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පළමු වතාවට නිස්සරණ වනයේට පැමිණියේ 2017 සිට ඔබ වහන්සේගේ දේශනා අසමින් සතිය පුහුණු කළමි. සක්මන ඇවිදින බව හොඳින් වටහාගෙන ලනුපැදුරේ ඇවිද ගියෙමි. යටිපතුල ලනුපැදුරේ වදින විට කිචි කැවෙන පාද ඔසවා තබන බව වැටහේ. වෙහසක් නොමැත. විටක පාවී යන වාසේ හැඟේ. විටක සිත විසිරී යයි. නමුත් මා ඇවිදිමින් සිටින බව දනිමි. පරයන්කය මාගේ කමටහන මම දැන් මෙතන යන්නයි. වාඩි වී සිටින විට ආයතන 6න් අරමුණු ගලායේ. එදෙස බලා සිටිමි. ගැටීමක් ඇලීමක් නොදැනේ. වාඩි වී විනාඩි 15කට විතර පසු අරමුණු නොදැනියයි. උඩට විසිවන බව දැනුණා. වාඩි වී සිටින බව පසුව වැටහුණා. නිතරම පරයන්කේදී මෙම සිදුවීම වෙනවා. එදිනෙදා ජීවිතයේදීත් බොහෝ දුරට සතිය පවතී. අසතිමත් අවස්ථාද ඇත. ඒ බව වැටහේ. මාගේ දුර්වලතාවයක් ඇතොත් පහදා දෙනමෙන් දෙපා නැමැද අයද සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම උත්තරීතර නිර්වාණය අවබෝධ කර ගැනීමට ලැබේවා. තෙරුවන් සරණයි. හොඳයි. පරයන්ක භාවනාවේදී පොඩ්ඩක් ඉන්න ඉරියව්වට හිත දාන එක වඩා සුදුසුයි. ඒ කියන්නේ දැන් අපි ඇතම් කෙනෙකුට ඔය වායෝ ධාතුව පැත්තට හිත එනකොට ඔන්ට වඩා ටිකක් අර ඒකේ දැනෙන සැහැල්ලුවත් එක්ක විසින ගතියක් වගේ දැනෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට ඉන්න ඉරියව්වට හිත දාලා විශේෂයෙන්ම ඔය වදින තැන් වලට අවධානය යොමු කරන්න පුළුවන්. හිතන්න දැන් එක අතක් මෙහෙම තියෙනවා ඊළඟ අත මේ විදිහට තියෙනවා. එකක් තමයි එතකොට එක අතක බර අනිත් අතට දැනෙනවා. මෙන්න මේ බර ගතියට අපේ අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේමයි මේ දෙක අතර තියෙන ස්පර්ශයට අවධානය යොමු කරන්න පුළුවන්. දැනෙන උණුසුමට දැන් එක අතක උණුසුම අනිත් අතට දැනෙනවා. ඒ උණුසුමලත් අවධානය යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ සමහරවිට එක පාදයක් මත එක පාදයක් තියන් ඉන්නවා නම් ඒ හිර වෙච්ච ගතිය, තද වෙච්ච ගතිය, බර ගතිය දැනෙනවා. ඊළඟට මේ තට්ටම් ප්‍රදේශයේ ඉන්න කොට්ටේ මත වැදිලා තියෙනවා. එතන පීඩනයක් එදිලා තියෙනවා. එතන බර ගතියක් දැනෙනවා. ඔන්න ඒ වගේ ලක්ෂණ හඳුනා ගන්න. වැදිච්ච තැන් හඳුනා ගන්න. හඳුනාගෙන ඒ තැන් වලට වැඩි අවධානයක් යොමු කරන්න. පොඩ්ඩක් තමන් වඩන්නේ ආනාපාන සතියද කියලා තියෙන්නේ. පරයන්කදී මූල කමටහන මොකක්ද තියෙන්නේ? මම දැන් මෙතන කියලා. එහෙමනේ. හරි. මම දැන් මෙතන කියලා ගත්තට කමක් නැහැ. ඊට පස්සේ විශේෂයෙන්ම ඉරියව්වේ කොහෙද වදින තැන් කියලා හඳුනා ගන්න. ඒ ස්පර්ශ වෙන තැන්. එහෙම නැත්නම් අර උණුසුම් සිසිල් තැන් හඳුනගෙන ඒ ලක්ෂණ වලට මූලිකත්වය දෙන්න. හොඳට ඒ පట్టල වෙලා වඩලා ඉන්නවා වදින තැන් හඳුනා ගන්නවා. ඒ වදින තැන අවධානය පවත්වන්න උත්සාහන්ත වෙනවා. එතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා නිකන් හිතෙන් පොඩි විමසීමක් කරනවා. පුංචි කුතුහලයක් සහිතව හොයලා බලනවා මේ වදින තැන මොකද්ද මේ අත් වශයෙන්ම සිද්ධ වෙන්නේ? කොහොමද මේක දැනෙන්නේ? හිතන්න ඒක එච්චර තේරුන්නේ නැහැ. වෙන තැනකට යනවා. එතන ගිහිල්ලා බලනවා. එතන ටිකක් හොඳට හොයලා බලනවා මොකද්ද මෙතන අත් වශයෙන්ම සිද්ධ වෙන්නේ? මොකද්ද මේ උණුසුමක් කියන්නේ? මොකද්ද මේ රළු ගතියක් කියන්නේ? කියලා අර අපි මේ හිතින් මේ වැඩේ ගන්න උත්සාහන්ත විය යුතුයි. එතකොට තමයි තව ටිකක් මේකට බැසගන්න. මේ අරමුණ විමසලා බලන්න අපි උත්සාහන්ත වෙන්නේ. මම හිතනවා මේ ක්‍රමයේ අනුගමනය කිරීම හරහා අර විසි වෙන ගතිය වලකිලා යාවි. එතකොට අපිට හොඳට ඉරියව්ව තුළ අපේ අවධානය පවත්වන්න පුළුවන්කමක් ඇති වේවි කියලා. ඊටර ටික නම් හොඳයි කරගෙන යන්න. හරි. වැඩසටහනට ආදුනිකයි. ගරුතර ස්වාමින් වහන්සේ මා කෙරේ අනුකම්පාවෙන් මට මේ දැනෙන දේ හරිද වැරදිද මට පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. වසර
20ක්ම සිටියේ විදේශ රටක. වරින් වර මව්බිමට පැමිණ ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම මත හැකි පමණ අටමහා කුසල් කරගනිමි. සාංගීක දාන දුනිමි. සිව්වණක් පිරිස වඩමවාද දන් දුනිමි. දැන් වසර 4ක සිට උපෝසත සීලය උදේ හවහා සමාදන් වෙමි. විකාල භෝජනා සිල්පදය නොකියමි. එසේ සිටීමේ වරදක් තිබේද? රට රටවල් වල සිටියත් YouTube එක හරහා හැකි හැම අවස්ථාවකම ධර්මයට සවන් දුනිමි. ලැබෙන අවස්ථාවල පොතපතද කියවමි. මට දැනෙන්නේ මේ පංචස්කන්ධය මට ලැබී තිබෙන්නේ මා කරගත් කුසල අකුසල සංස්කාර තුලින් බවයි. මා විදර්ශනා වඩමින් සෑම විටම සතිය තුල සිටිමින් සිතට අකුසල චේතනා ආගමන් හඳුනාගෙන සිත නැමැති මායාගේ ස්වභාවය සිතා පහ කර ගනිමි. කුසල් අකුසල් සිත් තෝරා ගන්නට මට දැන් හැකි බව හැඟේ. සත්ව පුද්ගල සංඥාව තුල ජීවත් වුණත් මේ කය තුල සත්වයේ පුද්ගලයෙක් නොමැති බව වැටහේ. ඉදිරියට මා කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම ඒ අවබෝධය අපිට ප්‍රායෝගිකව ලබා ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපිට පොතපත බලලා බණ අහලා අපිට තේරෙන්න පුළුවන් නිකන් තර්කානුකූලව හිතෙන්න පුළුවන් මේකේ කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, සත්වයක් නැහැ කියලා අපිට එහෙම මේ පොතින් පතින් තේරෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒක ඇවිල්ලා නිකන් අපි කායෙන් හරි අහගත්ත දැනුමක්, ඒ අනුව අපි තර්කානුකූලව ගොඩනගාගත්ත දැනුමක්. නමුත් අපි භාවනාවේදී ඊට වඩා බලාපොරොත්තු වෙනවා මේ ප්‍රත්‍යක්ෂයෙන් ඔය දේ අපිට තේරෙයි කියලා. දැන් ඒක තේරෙන්න පටන් ගන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරුවෝ හරි ලස්සන උපමාවක් දෙනවා මේ හරක් මරණ මිනිසෙක්. ඒ හරකෙක් මරණ අවස්ථාවේදී යාට තියෙන්නේ සත්ව සංඥාවක්. මේ හරකෙක් මරන්නේ. හරකෙක් කියන හැඟීම යාට තියෙන්නේ. සතෙක් කියන හැඟීම යාට තියෙන්නේ. ඊට පස්සේ හරකව මරුණාට පස්සේ ආවන්න කෑලි වලට කපලා, හැම ගහලා කෑලි වලට කපලා ඊට පස්සේ ඔන්න හතරමං හන්දියක ඔන්න විකුණනවා. දැන් මේ හරක් මක්ස් විකුණනවා. ඉතින් මිනිස්සු එනවා අද කාලේ හැටනම් ඔන්න මට ග්‍රෑම් 500ක් දෙන්න, කිලෝ එකක් දෙන්න, කකුල කෑල්ලෙන් දෙන්න, ගාතේ කෑල්ලෙන් දෙන්න කියන්නේ කට්ටිය එනවා ඉතින්. ඉතින් එතකොට ඔන්න දැන් එයා විකුණන්නේ හරකෙක් නෙමෙයි, දැන් විකුණන්නේ මස්. අන්න එතකොට දැන් එයාගේ ඒ ආකල්පය, සංඥාව සම්පූර්ණයෙන්ම සත්ව සංඥාවෙන් මස් කියන සංඥාවට වෙනස් වෙලා තියෙනවා. එතන කියන්නේ අතිශය ප්‍රබල වෙනසක් එතන තියෙන්නේ. මුලින් එයාට සත්වයෙක් කියලා තේරුණා, හරකෙක් කියන හැඟීම තිබුණා. දැන් එහෙම එකක් ඇත්තෙම නැහැ. දැන් තියෙන්නේ මස් කියන සංඥාව. දැන් අපි තුලත් භාවනාව හරහා ඔන්නය තරම් බොහොම ප්‍රබල වෙනසක් ඇතිවීම බලාපොරොත්තු වෙනවා ඇත්තටම. නමුත් මුලදී එහෙම නැහැ. ඉතින් මේක දැන් හරකා විකුණන මිනිස්සයාට නම් හරකා මරණ මොහොතේදී හරකා කියන සංඥාව, සතෙක් කියන සංඥාව තිබුණා. ඒක මස් කියන සංඥාවට මාරු වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. සමහරවිට පැයකින් දෙකකින් ඒ වැඩේ වෙනවා. නමුත් යෝගාවචරයෝගේ හිතේ එහෙම එච්චර ඉක්මනට වෙන්නේ නැහැ. එයා පටන් ගන්නෙ බොහොම කෙනෙක් පුජ්‍යලයක් මමෙක් මුල් කරගෙන තමයි පටන් ගන්නෙ. මම භාවනා කරනවා. මෙතන සත් කෙනෙක් ඉන්නවා වගේ හැඟීමක් අපි තුල තියාගෙන තමයි පටන් ගන්නෙ. දැන් එයා ඔන්න හිතට ඉරියව්වට හිත දාලා අපිටම ඔන්න පිම්බීම හැකිලිම වගේ දෙයක් කරනවා. නැත්නම් ආනාපාන සතියක් වඩනවා. ඊට පස්සේ මේ කායිකව දැනෙන විවිධාකාර අපිටම ධාතු ලක්ෂණ යා නිරීක්ෂණය කරනවා. මෙතන තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, තද වෙන ගති. මේ විවිධ ලක්ෂණ යාට තේරුම් ගන්නවා එයා. මෙහෙම බලාගෙන යනවා. සක්මනේදිත් ඔය විදිහටම බලනවා, පරයන්කෙදිත් ඔය විදිහට බලනවා. දැන් ඔහොම කරන්න දැන් එයාගේ හිතේ පොඩ පරිවර්තනයක් වෙන්න පටන් ගන්නවා. මුලදී වගේ නෙමෙයි දැන් එයාට නැගිට වෙලේ ඉඳන් තේරෙනවා මෙතන මේ තද ගති රසක් තියෙන්නේ. නිරන්තරයෙන්ම තද ගති රසක් තියෙනවා. රළු ගති රසක් තියෙනවා. උණුසුම් ගති රසක්, සිසිල් ගති රසක්. ඉතින් මේ වගේ සෙලවීම් ගති රසක්. ඉතින් මේ වගේ අර එයාගේ ආකල්පමය වෙනසක් පොඩ මේ භාවනාව හරහා වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ තවත් එහාට ගියාට පස්සේ එයාට තේරෙනවා මේක වෙන මොකක්වත් නැහැ මෙතන මේ ධාතු ලක්ෂණ විතරයි දැන් තියෙන්නේ. ඇතුළත බැලුවත් පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයක් තියෙන්නේ, ධාතු ස්වභාවයක් තියෙන්නේ. එළියේ බැලුවත් තියෙන්නේ තොච්චරමයි. කියලා අන්න එයාගේ හිතේ අර කලින් තිබිච්ච සත්ව සංඥාව වෙනුවට ධාතු සංඥාවක් දැන් මතුවෙන්න ගන්නවා. ඉතින් මේ ධාතුන් වල නැහැ සත්වයේ පුජ්‍යලයක් මමෙක් නැහැ. ඉතින් අන්න එතකොට තමයි මෙයාගේ හිත සෑහෙන්න අර පරිවර්තනය අත්දකින්නේ. මුලින් තිබිච්ච සත්ව සංඥාව පහ වෙලා දැන් මෙතන රාශි සංඥාවක් නැත්තම් ධාතු සංඥාවක් මතුවලා තියෙනවා. ඉතින් ඔක තවත් එහාට යනකොට මේ ධාතුන්ගේ තියෙන ලක්ෂණ තේරෙනවා. මේවා ඇති වෙන හැටි, වෙනස් වෙන හැටි, ඒ කාටත් උරුම වෙච්ච ත්‍රිලක්ෂණයක් තේරෙන ගත්තට පස්සේ තමයි තව මේක ප්‍රඥාවෙන් වැඩෙන්න ගන්නෙ. ඒ නිසා ඔන්න ඔය වගේ ගමනක් තමයි මේ භාවනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ.
ඒ නිසා මේ කියලා තියෙන දේ වැරදි නැහැ, නිවැරදි. නමුත් ඒක භාවනාව හරහා ලබන්න උත්සාහන්ත වෙන්න. ඒක හරි ප්‍රබලයි. ඒ භාවනාව හරහා කෙනෙක් ලබන අත්දැකීම ඒක ටිකක් ඇස් විවෘත වෙන සුළුයි. මේක තමන්ගේ ජීවිතේ නිකන් වෙනසක් ඇති කරන සුළුයි. ඒ බඳු අත්දැකීමක් ලැබීම. සමහරවිට කෙනෙකුට හොඳට කයට අවධානය යොමු කරලා තියාගෙන ඔය කටයුත්ත කරනවා නම් සමහරවිට මුළු කයම නිකන් කැඩලා බිඳලා අර දූවිලි වලටපත් වෙන වගේ අත්දැකීමක් වුණත් ලබන්න ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ සෑහෙන්න වෙනස්කමක් ප්‍රායෝගිකව මේ යෝගාවචරය තුළ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක කිරීම සඳහා ඇත්තටම යමක් දරන්න අවශ්‍යයි. ඒකට කාලයක් ගත වේවි. හැබැයි ඒ කාලය වටිනවා. ඉතින් අපි භාවනාවේදී බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ බඳු අත්දැකීමක් ලබා ගැනීම. ඒ නිසා මේ ලියලා තියෙන කෙනා මේ දැන් උත්සාහන්ත වෙන්න භාවනාව තුළින් මේ අත්දැකීම ලබන්න. හොඳයි. අපි ඉස්සරහ එච්චරයිද? හරි. එහෙමනම් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. අපි එහෙමනම් Zoom එක හරහා ලැබිලා තියෙනවා කිව්වා ප්‍රශ්න කීපයක්. අසයි සයන්ස. එහෙමයි ස්වාමීන් වහන්සේ ගිම්හානි ඒ ප්‍රශ්න ඉදිරිපත් කරයි ගිම්හානි ප්‍රසන්නයි. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට පළවෙනි ප්‍රශ්නය ලැබිලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. තෙරුවන් සරණයි. Walking meditation. Felt the soft skirt along the length of the leg on walking. Feet pressing the floor, of course, was in a different mode in sensations. Mine was on the softness of the skirt, on the legs, and its constant changing contact points with the body was very clear and crisp. Observed it to be an easily detachable sensation and not clung to the body. As it touches, one could feel the changes of the next moment, but mine was not settled enough to look at the changes of the sensations of the foot. Sitting meditation. Could feel the breath like 3/4 of the length of the nostril, and after that mine was like lazy to observe clearly what happens to the breath beyond it. The mind was on conceptualizing the path beyond, like the tips of a water fountain, etc. Mine was shaken by an incident where strong vitakka vichara was overruling self. Yet this thinking was supported by the rhythm of the breathing. Much merit to you, Swamin Wahansa. There are several mistakes. First mistake is that you are thinking too much while sitting meditation, because while you are experiencing in-breath and out-breath, it can give you various perceptions, but you are thinking aligned to those perceptions, then we are going in wrong way. So basically we need to calm down the mind. There may be various perceptions, there may be various stories that maybe mind is interpreting based on our experience, but we should not encourage that. Simply allow the mind to calm down. Very simple, very calm, very quiet, silent mind has to be maintained throughout the session. So if you have that sort of a, very silent mind, quiet mind, then with such a mind you can experience more subtle aspects of the breath. Say the breath is long, maybe short, maybe warm, maybe cool. Say it is coming from one nostril and going from another nostril. So likewise, very subtle details may be available only when your mind is very quiet. So please therefore stop thinking, and thinking may be very sort of interesting, but we should not encourage thinking. Rather we should calm down the mind, allow it to very silent and quiet mind. Then you are trying to observe various aspects of the breath. So that is one thing that you need to correct. And the other thing is that you are mentioning that skirt and all these things are touching your legs. Fine, that's also something useful. But more than that, now you can pay attention to the soles of the leg and what are the feelings available there. It may be roughness, it may be sort of stiffness, hardness. So those kind of very primitive characteristics of the floor may be available. So touching of the clothes is fine, but more than that, try to pay attention to the soles, foot of your leg, and then you are able to sort of focus your attention, get that very subtle information,
and that actually helps in many different ways. Say you are able to pay attention to the each leg, and say there you can properly aim the mind, and again your mind is very quiet and fairly concentrated, then only that information will be available. So those things are the ones that you need to correct. Then you can continue a practice. හොඳයි. දෙවන කමඨහන් වාර්තාව. අවසරයි ස්වාමින් වහන්සේ. මීතිරිගල පෙර වැඩසටහනට සහභාගී වී නිවසට පැමිණ සතිමත් වෙමි. සතිමත් සක්මන. දකුණ ලෙස පාදයේ දෙස බලා සක්මන් කළද පාද දෙකම දැනි එය දෙකක් නමුත් වම දකුණ ලෙස හඳුනා ගැනීමක් නැති වේ. අනතුරුව ඉදිරියට ඇවිදීමක් ඇත. පාද තබන විට හිස දෙසින් එහි චලනය දැනේ. සතිමත් පර්යංකය. සතිමත් පර්යංකය සඳහා වාඩි වූ විට හුස්ම වාර කිහිපයක් දැනී නොදැනී යයි. අනතුරුව කයේ දැනීම් වේදනා දෙස බලා සිටියෙමි. අනතුරුව කය තුළ හිස් බවක්ද හිඳ සිටින ස්ථානය හැර කයේ වෙනත් දැනීමක් නොවිය. දැනෙන තැන් දෙස බලා සිටිමි. පර්යංකයේදී මෙය නිවැරදිද? ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් දකිත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒකේ කියන්නේ ඇත්තට එහෙම වැරදක් නම් කියන්න බෑ. අපිට ඒ කියන්නේ අවධානයෙන් ඉන්නවා. එතකොට ඒ කියන්නේ මුලින් අපිට හොඳට අවධානයේ පිහිටලා මේ දැනෙන ඉරියව්වේ ඉන්න පුළුවන්, දැනෙන විවිධ ලක්ෂණවල ඉන්න පුළුවන්. ඊට පස්සේ හිත ඒවා අතහරලා දාන්න ඉඩ තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි ආපු පාර ඒ තරම්ම මේ වார்த்தාවෙන් නිරූපණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ තව ටිකක් ඔකේ විස්තර අන්තර්ගත කළා නම් හරි කොහොමද මේ ලක්ෂණ ටික තමන් අත්දකින්නේ? ඒ ලක්ෂණ මට්ටමට එහා ගිහිල්ලා අපි මේ ලක්ෂණවල නැත්නම් අපි දුමු තද ගතියක්, රළු ගතියක් කොහොම තියෙනවා. හැබැයි එපමණකින් අපේ හිත සියල්ල අත්හැර දමා විද කියන එකේ පොඩි ගැටලු සහගත තැනක් තියෙනවා. සාමාන්‍යයෙන් නම් වෙන්නේ එහෙම නෙමෙයි. ඔය ලක්ෂණ අභිබවා ඊට පස්සේ පොදු ලක්ෂණ වලට මාරු වෙනවා. ඒ කියන්නේ අපි වට සාමාන්‍යයෙන් කියනවා මේ පච්චත්ත ලක්ෂණ කියලා නැත්නම් පෞද්ගලික ලක්ෂණ කියලා. ඒ මතුවෙනවා විවිධ ලක්ෂණ. ඒවට ආවේනික ලක්ෂණ. ඊට පස්සේ හැබැයි ඒවා නැවත නැවත දකින්න මේවායේ තියෙන පොදු ලක්ෂණ ටික මතුවෙන්න ගන්නවා. ඒ පොදු ලක්ෂණත් පහු කරගෙන ගිහිල්ලා තමයි අපේ හිත සාමාන්‍යයෙන් මොකක්වත් ඇසුරු නොකරන පත්වයකටපත් වෙන්න බොහෝ සෙයින් ඉඩ තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් බලන්න Tamanට මගහැරිච්ච යම්කිසි කොටසක් තියෙනවද කියලා. විවිධාකාර ලක්ෂණ වෙන් වශයෙන් හඳුනා ගැනීම වැදගත්. ඒක මුල් පියවර කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ ඒවා නැවත නැවත බැලීම හරහා හිත ක්‍රමානුකූලව එහා පියවරකට යනවා. ඉතින් ඒ පියවර මගහරවල අපිට අනිත් පියවරට යන්න අමාරුයි. ඉතින් ඕනනම් කියවලා බලන්න මේ ඔය සයඩෝ පඬිතු ස්වාමීන් වහන්සේගේ බොහොම ලස්සන පොතක් තියෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒක පරිවර්තනය කරලා තියෙනවා සිංහලට. යෝගාවචර මාර්ගෝපදේශනය කියලා. ඒකේ බොහොම ලස්සනට උන්වහන්සේ පියවර කීපේ පෙන්ලා තියෙනවා. සයඩෝ පඬිතු ස්වාමීන් වහන්සේ පියවර කීපේ හරි ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ බඳු ක්‍රමානුකූල බවක් මේ භාවනාව වැඩෙන යෝගාවචරය ඇතුළේ තියෙනවා. ඒ හිතේ සිද්ධ වෙනවා. ඒ නිසා ඒ බඳු බවක් තාම මේ වාර්තාවේ එච්චරම පෙන්눔 කරන්නේ නැහැ. එහෙනම් තව ටිකක් කරලා බලන්න. Tamanට සමාලාවට අහු නොවෙච්ච ප්‍රදේශ තියෙන්න පුළුවන්. නැත්නම් වාර්තාවේ අන්තර්ගත නොවෙච්ච යම් කොටස් තියෙන්න පුළුවන්. ඒ ටිකත් අන්තර්ගත කළා නම් එතකොට මේක අපිට විසඳ ගන්න පුළුවන්. හොඳයි. කමඨහන් වාර්තා 3. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව විනාඩි 30ක් පමණ කරමි. මූල කර්මස්ථානයේ දෙපතුලය. සිත පිට ගියද ඉක්මනින්ම දෙපතුල වෙත නැවත පැමිණේ. වම් හා දකුණු පාදය බිම තබද්දී ස්පර්ශ වන ස්ථාන වෙන වෙනම දකින අතර ඒ පාදය එසවීමට ප්‍රථම අනෙක් පාදයේ ඇතිවන වෙනස්කම්ද පාදයන් එසවි වාතයේ රැඳෙන විට ඇතිවන වෙනස්කම්ද දකිමි. පර්යංක භාවනාවට වාඩි වී හුස්ම රැලි 2-3කින්ම පසු කිසිත් නැති තැනකට හිත නතරේ. එවිට සමහර විට සුදු ආලෝකයක් පෙනේ. එවිට ඔබ වහන්සේගේ අවවාද පරිදි පිට කෙනෙක්සේ කය දෙස බලා සිටිද්දී කය නැතිව වේදනා ඇතිව නැතිව යනසේ ඒ දෙස බලා සිටීමෙන් දකිමි. එකවරක් නිදිමත ගතියක් දැනුන විට ගැසීම නිසා සිත පිට ගිය බව දැනගෙන නැවතත් හුස්ම රැල්ල දිහා බලන්නට වීමි. නැවතත් ඒ තුනී ගොස් හිස් තැනකට පැමිණේ. සිතවිලි පැමිණියද ඒවා නැතිවන බව දකි. පිටින් ශබ්ද ඇසුනද සිත කයේ තබා ගැනීමට හැකියාවක් ඇත. ඒ ශබ්ද ඇතුව නැතුව යන බව දකි. ශබ්දයක් රූපයක් හෝ සිතවිල්ලක්
නොදී එය එතනින්ම ඉවර වෙන බව දකි. පරයන්කේ පැයක් පමණ ගත කරමි. මෙසේ හුස්ම රැල්ලද කයද බාහිර ශබ්දයන්ද තුලින් ඒ ක්‍රියාවලිය කායික රූපය වේදනාවන් ඇතිවන නැතිවන බව දකිමි. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. මේ පින් ඔබ වහන්සේට හා කාර්ය මණ්ඩලයට නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. හොඳයි කළා තියෙනවා හොඳයි. ඒ කියන්නේ අපිට කියන්නේ භාවනාව ටික ටික පුරුදු වෙන්න සතිපට්ඨානය ටික ටික වඩන්න අපිට ඒ එකම පරයන්කය තුලදී මේ විවිධ සතිපට්ඨානයන්ට හිත මාරු වෙන්න පුළුවන්. මුල් වෙලාවේදී අපි හිතමු ඔන්න අපි කායानुපසනාවෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න දන්නේම නැහැ වේදනානුපසනාව මේ ප්‍රදේශයට යනවා. අපි ඊට පස්සේ වේදනානුපසනාව වඩන්නේ. ඒක දන්නේම නැහැ ඔන්න ඒකත් පහු කළා ඔන්න දැන් හිත දිහත් බැලෙනවා. ඊට පස්සේ දුන්න හිතට සිතුවිලි එනවා යනවා ඒවත් තේරෙනවා. ඊට පස්සේ ඔන්න සිතුවිලි වලින් හිත අයින් වෙනවා. එතකොට ආයිත් කයට දාන්න අත්‍යවශ්‍ය නැහැ. වේදනාවන් වලට දාන්න අත්‍යවශ්‍ය නැහැ. සිතුවිල්ලක් ඇත්තෙත් නැහැ. ඔන්න හිත පොඩ්ඩක් විවේක වෙලා. මොකක්වත් නැති ස්වභාවයක නැත්තම් මොකක්වත් අල්ලගත්තේ නැති ස්වභාවයක අනිශ්චිත ස්වභාවයක ඉන්න ගතියක් දැන් ඔන්න Tamanට තේරෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය එක පරයන්කයක් තුළ වෙන්න පුළුවන් අපි ටික ටික පුහුණු වෙන්න. පුහුණු කරගෙන යනකොට. ඒ නිසා ඒ බඳු ගතියක් තමයි මේ වார்த்தාවේ පෙන්눔 කරන්නේ. ඕක තව ඉතින් පුහුණු කරන්නයි අවශ්‍ය වෙන්නේ. බලන්න දැන් ඔය తত্ত্বය අපිට සක්මනේදීත් ගන්න පුළුවන්ද? සක්මනේදීත් අපි ඒ විදිහටම අපි තුමු කායानुපසනාවකින් පටන් ගන්නවා. විවිධ ලක්ෂණ තේරෙන්න ගන්නවා. හැබැයි පොඩ එහාට යනකොට ඒ ලක්ෂණ මැකිලා ගිහිල්ලා නිකන් පොදු ලක්ෂණ ටිකක්. ඔක්කොටම නිකන් සමාන ස්වභාවයක්. අඳුර ගන්න අමාරුයි. දැන් මේක තද ගතියක්ද, රළු ගතියක්ද කියලා වෙන් කරලා අඳුර ගන්න අමාරුයි. ඒ වෙනුවට නිකන් ඔක්කොගෙම තියෙන නිකන් එකම ස්වභාවයක්. මේක වැරද්දක් නෑ. ඒ ඇවිල්ලා මේ සතිය දුර්වල වෙලාවත්, සම්පජඤ්ඤය දුර්වලවත් නෙමෙයි මේ භාවනාවේ එක්තරා සම්දිස්ථානයක් අපි පසු කරන්නේ. ඉතින් එතකොට ඔන්න අපි ඒක තේරුම් අරගෙන කටයුතු කරනවා. ඊට පස්සේ හිතන්න දැන් ඔක්කොම තියෙනවා. හැබැයි හිතට උවමනාවක් නැහැ මේවා බලන්න. අපි සාමාන්‍යයෙන් කියන ගොජයක් කියලා. නිකන් ෆ්ලක්ස් එකක් කියලා කියන්නේ. මේවත් තියෙනවා මේවත් තියෙනවා. හැබැයි හිතට උවමනාවක් නැහැ එකකවත් ගිහිලා පැටලෙන්න. Taman ඉන්න නිකන් මැද්දට වෙලා. ඔය වගේ විවිධ ප්‍රදේශ ඉතින් අපි පහු කරගෙන යනවා. විවිධාකාර අපි තුන් සම්දිස්ථාන පහු කරගෙන යනවා. ඒ නිසා කරන විදිය හොඳයි. Tamanට වැටහීමක් තියෙනවා වෙන දේ ගැන. අවධානයෙන් කටයුතු කරලා තියෙනවා. දෙකට කරගෙන යන්න. හතරවෙනි කමඨහන් වාර්තාව. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දිනද ඉර උදාවට කලින් පරයන්ක භාවනාවට එළඹුණා. හින්දු ආයති කයේ හිස සිට දෙපතුල තෙක් මෙනෙහි කරමින් සිටින අතරතුර හුස්ම රැල්ලට සිත පිහිට වූවා. එය හොඳින් මෙනෙහි කළා. එසේ සතිමත්ව සිටියත් සිත තුළට සිතුවිලි ගලා එන්නට වුණා. නිමක් නැති තරමයි. මේවා ඕනෑ තරම් එන්නට ඉඩ හැරියා. ලොකු ස්වාමින් වහන්සේ කියනවා වගේ සමහර සිතුවිලි ගොජ දාන්නටත් ඉඩ හැරියා. සතිමත්ව ඒ තුල සිටමින් හුස්ම රැල්ල සිත වෙත යොමු කළා. තව සිතුවිලි ආවා. මෙහෙම ඇවිත් වැස්සක් වැහලා ක්‍රමෙන් නතර වීගෙන ගියා වගේ එය නිම වීගෙන ගියා. මේ හැම මොහොතකම සතිමත්ව බලාගෙන සිටියා. හිතට හරිම සැහැල්ලුවක්ද දැනුණා. හුස්ම රැල්ල දැනෙන්නේ ඊටමත් සියුම් ලෙසයි. ඒ දෙස බලා සිටියා. වරින් වර කය දෙස පරතෝ බැල්මෙන් බැලීමක්ද සිදු වුණා. පිළිමයක් වගේ කය තිබෙනවා සිත දුටුවා. කය දෙස බැලෙන හැම මොහොතකම සිතට දැන්නේ ඒ දෙකක්. කය දෙස බැලෙන හැම මොහොතකම සිතට දැන්නේ ඒ ලෙසටයි. කයෙහි තරමක් තද බවක්ද දැනෙන්නට වුණා. සිත නිදහස්ව පැවතුණා. සිතවිලි කලාතුරකින් එකක් දෙකක් ආවත් ඒ සුළඟට යන තනපතක් ලෙසින් සිතෙන් ඉවත්ව ගියා. බාධාවක් වුණේ නැහැ. මෙලෙස තරමක කාලයක් ගත වුණා. සමහරක් අවස්ථාවක තදට දැනෙමින් තිබුණු කය ලිහිල් වී යන ආකාරයක්ද වුණා. එකට බැඳී තිබූ දෑංගිලිද ඈත් වී තිබූ බව වැටහුණා. හැම විටම සිතුවිලි නොපැමිණි සිත හිස්ව තිබෙන බව පැහැදිලිව දුටුවා. අවකාශයක් ඒ තුල තිබුණා. මේ කාල පරාසය පුරාම වරින් වර හිස්ව තිබූ සිතයි පරතෝ බැල්මෙන් දකින ඍජුව තිබූ කයයි ඉතා සියුම් ලෙස සිතට දැනෙමින් පවතින හුස්ම රැල්ලයි අතර සිත වරින් වර දෝලනය වෙමින් පැවතුණා. පැය දෙකකට ආසන්න කාලයක් එසේ සතිමත්ව ඒ තුළ සිටමින් භාවනාව අවසන් වුණා. සක්මනේද මෙලෙසම කාලය ගත කරයි. සිතුවිලි ගලා ආවද ඒ තුලින්ම සක්මන වෙත යොමු වෙමින් පැයකට ආසන්න කාලයක් සක්මනද කරනවා.
දෛනික කටයුතුද හැකිතාක් සතිමත්ව කරගෙන යාමට වෙර දරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පෙයින් ඉදිරියට මෙම භාවනාව කරගෙන යා යුතු ආකාරය පිළිබඳව ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔව් කරන විදිය හොඳයි. ඒ කියන්නේ අපි මුලදී තමයි අර සිතුවිලි වළක්ව ගන්න ටිකක් ඒකත් එක්ක මේ එයා ගැන අවධානය යොමු කරන වෙනකොට හැම තිස්සෙම මේ පාදයේ ස්පර්ශයට ඔන්න අවධානය යොමු කරනවා. ඒ කියන්නේ සක්මනේදී. ඊළඟට පර්යංකේදී නම් අපි පුළුවන් තරම් එක්ක ආනාපාන සතියට පිම්බීම හැකිරීමට මේවක් හරි මූල කර්මස්ථානට අපි අවධානය යොමු කරනවා. පස්සේ හැබැයි ටිකක් අපිට සිහිය දියුණු වෙලා ආවට පස්සේ අපිට අපි ගැන යම්කිසි විශ්වාසයක් ඇති වුණාට පස්සේ Taman තුල දැන් යම් සතිමත් භාවයක් තියෙන බව හඳුනාගත්තට පස්සේ ඊට පස්සේ සිතුවිලි වලට එන්න ඉඩ දෙන්න පුළුවන්. එකපාරටම ආයි අර අරමුණකට දාලා අපේ හිත හිර කරන්න අවශ්‍ය නැහැ. අපි පොඩ්ඩක් මුහුණ දෙනවා සිතුවිලි වලට. ඊට පස්සේ ඔන්න සිතුවිලි එනවා යනවා. ඉතින් Tamanට ඒ ගැනත් සෑහෙන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සිතුවිලි වලත් අපිට පුළුවන් ඒක අපේ වාසියට ගන්න. ඒ කියන්නේ මුලදී බැරි වුණාට පස්සේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ධම්මානුපස්සනාවේ නීවරණ කොටසදී බුදුහාඳුරෝ ඒක පැත්ත තමයි කියලා දෙන්නේ. නීවරණයක් තියෙනකොට තියෙන බව දැනගන්නවා. ඒක නැත්තම් නැති බව දැනගන්නවා. ඊට පස්සේ නීවරණයක් කලින් නොතිබී හට ගන්නකොට ඒ හට ගන්න බව දැනගන්නවා. දැන් තියෙනකොටම දැන් තියෙන බව දැනගන්නවා. ඊට පස්සේ අපි ඒකට උදව් නොකිරීම නිසා ඒකට අහු නොවීම නිසා ඔන්න යා බැහැරලා යනවා. එතකොට අන්නේ බවත් දැනගන්නවා. බැහැර වුණාට පස්සේ ආයෙත් ඔන්න හිත නීවරණ වලින් නිදහස්. ඒ බව දැනගන්නවා. ඉතින් මෙන්න මේ වගේ අපිට පුළුවන් හොඳ චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට පිවිසෙන්න. ඒක හැබැයි ටිකක් කල් ගත වෙන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ. අපි සිතුවිලි එනකොට මේක ඉක්මනටම පන්නා හරින්න ඕනේ, මේක ඉක්මනටම හිත නිදහස් කරගන්න ඕනේ කියලා අපි ඒකත් එක්ක මේ සටන් කරන්න ගියොත් ආතතියක් ගොඩ නැගෙනවා. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අපි බොහොම සංසුන්ව ඉන්නවා, සිහියෙන් ඉන්නවා. ඒගොල්ලන්ටත් එන්න දෙනවා. හැබැයි අපි බයක් නැහැ. මොනාවත් බයක් නැහැ. මොකද දන්නවා මේවා ඇත්ති හරයක් නැහැ. මේකේ ගන්න කියලා මහා දෙයක් නැහැ කියලා තමන්ට තේරෙන නිසා එනවා එන ඇටි බලනවා. අපි හැබැයි උදව් කරන්න යන්නේ නැහැ, පැටලෙන්න යන්නේ නැහැ. ඒකට අනුග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒකට වහල් වෙන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට එන්න දීලා අපි පොඩ්ඩක් මධ්‍යස්ථව බලාගෙන ඉන්නවා. එතකොට ඔන්න ඇවිල්ලා ඒගොල්ලොම යන්න යනවා. අනේ එතකොට තමයි ඒකාතකින් අපේ හිතේ ටිකක් yaadෙන සාමකාමී ගතියක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් නිකන් අපි අර බෝලයක් කකුලෙන් මේ වතුරේ තද කරගෙන ඉන්නවා වගේ දෙයක් තමයි නැත්නම් අපි කරන්නේ. කකුල ගත්ත ගමන් ආයි බෝලේ මතුවෙනවා. නමුත් මේ බඳු ක්‍රමයක් කරහා අපි පොඩ්ඩක් වෙලාව යන එක ඇත්ත. හැබැයි නිවැරදි ක්‍රමවේදය වෙන්නේ මේක තමයි. පොඩ ඒ කියන්නේ චිත්තානුපස්සනාවකට බැසගත්ත යෝගාවචරයාගේ ක්‍රමවේදය වෙන්නේ මේක තමයි. එයා එන්න දීලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ හිමීට ඒවට යන්න දෙනවා. පොඩ යන්න දෙනවා. ඒවා ටික ෂේ විවි ගිහිල්ලා අන සෑහෙන විවේක ස්වභාවයකට. ටිකක් අල්ලා හිටෙන විවේක ස්වභාවයට උන අපේ හිතපත් වෙනවා. ඒ නිසා මේ කළා තියෙන ක්‍රමය හොඳයි. දිගට කරගෙන යන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. පස්වන කමඨාන් ගැටලුව. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන සහ පර්යංකය. දිනපතාම නියැලේ. සතිමත්ය. කායික දැනීම් ක්‍රමානුකූලව ඉක්මවා ගොස් ඉතා හොඳින් නිරීක්ෂණය වේ. දැනීමක් පැන නගින විදිය, පවතින බව, අවසන් වන බව, ඒ සමගම තවත් දැනීමක් ඇතිවීම ආකාරයට නිරීක්ෂණය වේ. දැනීම් මාලාවකි. අරමුණක් නොගෙන ඉන්නට උත්සාහ නොකරයි. බාහිර අරමුණු කොටෙක් තිබුණත් ඒවා මත බැඳීමක් ඇති නොකරගත්තත් කායික අරමුණු කොටෙක්වත් වේගවත්ව පැමිණි වෙනස් වෙමින් යනවා. සතිමත් භාව නිරීක්ෂණය මට්ටමපත් වී ඇත. පාදයන්හි දැනීම් තුරන් වී කෙටි දැනීමකට ගොස් කය සැහැල්ලු වී ඇවිදීමද සිදු නොවනවා ලෙස දැනෙන අතර පාදයන් ස්පර්ශ කරන කොටසක් තුළ පවතින දැනීම සහ උගුල ප්‍රදේශයෙන් පාදයන් මාරුවන ආකාරය පවා නිරීක්ෂණය වේ. හරියට සික්සැක් ක්‍රමයට සිදුවන ආකාරයක් ලෙස වරකට ප්‍රකට වේ. කිව නොහැකි අත්දැකීම් රැසකට මුහුණ දෙනවා. පර්යංකයේදී හුස්ම රැල්ල බාහිරයෙන් ගන්නා අතර ඒ මොහොත ඉතා සියුම් වේ. එයද නාසය තුලින් ගමන් කොට උදරය තෙක් ගමන් කරන බව වැටහේ. විවිධ අන්දමින් හුස්ම ගැනීම ගැන දැනුවත් වීම වෙනස්ය. වර එක පිම්බීම හැකිලිම, පපුව උස් පහත් වීම, නොදැනී යාම ආදී ලෙස ක්ෂණයක් පාසා වෙනස් වේ. නිරීක්ෂණය වේ. අරමුණු රහිතව ඉන්නා හැටි විවේකය හඳුනාගත හැක. අරමුණ පැමිණ යන හැටි දන්නවා. ඇත්තෙන්ම නිරීක්ෂණය මට්ටමකට පැමිණ ඇති නිසා
මෙහි සඳහන් නොවුනත් සෑහෙන සිත් ප්‍රමාණයක් නිරීක්ෂණය වේ. එදිනෙදා කටයුතු වල වෙනස් වී ඇත. දෘෂ්ටිය හෝ ඒවා දකින ආකාරය ගැන වෙනස් වීම අත්දැකීමක් ලෙස දනිමි. අයක් දිගහැරී පොළොව මත පතිත වන තෙක් සිදුවන ක්‍රියාදාමයේ සෑහෙන කොටසක් වුමනානම් නිරීක්ෂණය කළ හැක. මෙවැනි අත්දැකීම් සමූහයක් තුළ පවතින අඩුපාඩුවක් වෙතොත් කාරණුක පහදා දෙන්න මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටත් සංවිධායක මඩුල්ලටත් පින් සිදු වේවා. නිවනින් සැනසේවා. ඔව් කරන විදිහ හොඳයි. කියන්නේ අපිට මුළු දැන් ඉස්සර වගේ නෙමෙයි අපේ නිකන් ජීවිතේම භාවනාවක් වෙලයි තියෙන්නේ. උදේ නැගිට මොහොතේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් අපි අපිව නිරීක්ෂණය කරනවා. මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කය දිහාත් බලනවා, වේදනාවන් දිහා බලනවා, හිත ගැනත් හොඳ අවධානයෙන් ඉන්නවා. එතන තමයි අපිට ඇත්තටම මේ භාවනා කරනවා කියන දේ වෙනුවට භාවනාව දැන් නිකන් Tamanට හොඳට ඒකාබද්ධ වෙලා නැත්නම් Tamanගේම කොටසක් බවට පත් වෙලා. එතකොට નિરાයාස ගමනක් තියෙන්නේ. ආයි බලෙන් භාවනා කිරීමක් නැහැ. මේක සිද්ධ වෙනවා දැන්. කෙරෙන භාවනාවක් තියෙනවා. කරනවා වෙනකොට කෙරෙන ගතියක් තියෙනවා. ඒ නිසා ලැබලා තියෙන අත්දැකීම් හොඳයි. තව ඒ කියන්නේ මේ අත්දැකීම් වල තියෙන ඒ හටගන්නා ස්වභාවය හටගෙන බොහෝ සුළු වේලාවකින් නැතිලා යන ස්වභාවය. ඒක කොයි මේ අත්දැකීමටත් උරුමයි. ඉතින් අත්දැකීම තව සියුම් වෙනවා. හිතන්න වේදනාවක් කියලා අපි මුලින් තේරුම් ගත්තට පස්සේ හොඳට ඒ දිහා බලනකොට මේකේ තනි වේදනාවක් නැහැ. සමහරවිට වේදනා පොකුරක් තියෙන්නේ. වේදනා රසක් තියෙන්නේ. ඒතර ඒ එක එක වේදනාවක තියෙන தත්ත්වේ හොඳට තේරුම් ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ අපි අපේ අවධානය සියුම් කරලා බලන්න උත්සාහන්ත වෙන්න. එතකොට තව ටිකක් මේ විචක්ෂණව මේ දිහා බලන්න පුළුවන්. හරි සියුම්ම මේ දිහා බලන්න පුළුවන්. හොඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. දිගට කරගෙන යන්න තව මේ ලැබෙන අත්දැකීම තව ටිකක් සියුම්ම බලන්නත් තව උත්සාහන්ත වෙන්න. හොඳයි. 6 වෙනි ගැටලුව ස්වාමීන් වහන්සේ මේ ගැටලුව සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් දෙකෙන්ම යොමු කරලා තියෙනවා. සක්මන් භාවනාව කාලය විනාඩි 30යි. පාදය වම දකුණු ලෙස මෙනෙහි කරමින් සක්මන් කිරීම සාමාන්‍ය ඇවිදින ආකාරයට එකම වේගයකින් පවත්වාගෙන යන්නෙමි. මද වේලාවකින් පාදය පොළව ස්පර්ශ වන ආකාරය දැනුනි. ඇඟිලි තුඩු පොළව මත ස්පර්ශ වන ආකාරය, විලුඹ පොළව මත ස්පර්ශ වන ආකාරයක් දැනුනි. පසුව පාදය ඔසවනවා, ගෙනියනවා, තබනවා පිළිවෙලට දැනුනි. අනතුරුව පාදයේ ඇටසැකිල්ලක් ආකාරයට ගමන් කරන බව දැනුණු අතර පසුව එය කොඳුයට පෙළත් ක්‍රමෙන් මුළු ශරීරයත් ඇටසැකිල්ලක් පමණක් ගමන් කරන බවත් එය මට පසකින් හිඳ දර්ශනය කළ හැකි බවත් පෙනී ගියේ. පසුව නිදිමත ගතියක් දැනුන නිසා භාවනාව නතර කෙලිමි. ආනාපාන සති meditation time 30 minutes. Starts sitting on a chair, focusing on breath. After few minutes, I felt pimbima hakilima. Gradually, I felt breathing touch on my end point of nose. Sometime it disappeared. Later, a sign of bright blue color circle in black color appeared, and then it became light yellow and white. This circle became small and it stopped my meditation. After that, white circle appeared a few minutes. Please advise me. Respected Swamin Wahanse. පොඩ්ඩක් ඉතින් දැන් සක්මන නරක නැහැ කියලා තියෙනවා. ඊළඟට පරයන්කේදී තව ටිකක් ඕනනම් අපිට හුස්ම රැල්ල දිහා ඒකේ විස්තර බලන්න උත්සාහන්ත වෙන්න පුළුවන්. එතකොට අපි ටිකක් අපේ භාවනාව හරවනවා අර සතියයි ප්‍රඥාවයි පැත්තට. සමාධිය පැත්තෙන් අපි හරවනවා සතිය මූලික කරගන්න. එතකොට අන්න අපිට හම්බ වෙනවා උදාහරණයක් වශයෙන් මේ හිතන්න හුස්ම රැල්ල උණුසුම්ද සිසිල්ද නැත්නම් මේක කොයි නාස්පුඩුවෙන්ද යන්නේ මේක දිගද කෙටිද මේ මුල හරියද නැත්නම් මැද හරියද අග හරියද මං අත්දකින්නේ කියලා අන්න අපි හුස්ම රැල්ලම තව ටිකක් බොහොම සියුම්ම බලන්න විග්‍රහ කරලා බලන්න උත්සාහන්ත වෙනවා. ඒ උත්සාහය වටිනවා. ඒ හරහා අපිට භාවනාවේ වෙනත් පැත්තක් ස්පර්ශ කරගන්න පුළුවන්. නැත්නම් අපි දැනට හිටියේ නිකාන් ඔහේ හුස්ම රැල්ල දිහා ඔහේ බලාගෙන ඉන්නවා. ඒ තරම්ම විස්තර හොයන නැඹුරුවක් අපි ගාව තිබුණේ නැහැ. කුතුහලයක් තිබුණේ නැහැ. නමුත් දැන් ඔන්න අපි හඳුන්ලා දෙනවා මේ අරමුණ දිහා ටිකක් කුතුහලයෙන් බලන්න. මොකක්ද ඇත්ත වශයෙන් මේ කියන්නේ? මොකක්ද ඇත්තටම මෙතන තියෙන්නේ? කොහොමද මේක සිද්ධ වෙන්නේ? කියලා අර ටිකක් සොයනාසුලුව බලනවා. ඒ සොයනාසුලුව බැලීම හරහා ඔන්න අපි සති සම්පජඤ්ඤය හඳුන ගන්නවා. සිහිය විතරක් නෙමෙයි දැන් සම්පජඤ්ඤය කියලා යම්කිසි විශේෂ හැකියාවක්. අරමුණක් දිහා ඒකේ සියලු පැති දැනගන්න, විස්තර දැනගන්න පුළුවන් ශක්තියක් අපි තුල දිනු කරගෙන යනවා. ඒ නිසා මේ පැත්තට දැන් යමු වෙන්න.
කියන්නේ හිතේ යම් ඒකාග්‍රතාවයක් දැන් ගොනු වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔය යම් ආලෝක ස්වභාවයන් එහෙම මතුවෙන්න පටන් ගන්නෙ. දැන් අපි මේ தত্ত্বය ASCII ඒකත් කෙරෙන අතර අපි තව ටිකක් ඒ ඒකාග්‍රතාවයම පාදක කරගෙන තව සියුම් ලක්ෂණ තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. එතකොට තවත් පැත්තකින් අපිට දියුණු වෙන්න පුළුවන්. හොඳයි. අත්වෙනි ගැටලුව අවසරයි ස්වාමීන් වහන්සේ වීතිරිගල පෙර වැඩසටහනකට සහභාගී වී නිවසට පැමිණ සතිමත් වෙමි. සතිමත් සක්මන දකුණු ලෙස පාදයේ දෙස බලා සක්මන් කළද පාද දෙකම දැනී එය දෙකක් නමුත් වම දකුණ ලෙස හඳුනා ගැනීමක් නැතිවේ. අනතුරුව ඉදිරියට ඇවිදීමක් ඇත. පාද තබන විට හිස දෙසින් එහි චලනය දැනේ. සතිමත් පර්යංකය. සතිමත් පර්යංකය සඳහා වාඩි වූ විට හුස්ම වාර කීපයක් දැනී නොදැනී යයි. අනතුරුව කයේ දැනීම් වේදනා දෙස බලා සිටීමේ. අනතුරුව කය තුල හිස් බවක්ද ඉඳ සිටින ස්ථානය හැර කයේ වෙනත් දැනීමක් නොවේ. දැනෙන තැන් දෙස බලා සිටිමි. පර්යංකයේදී මෙය නිවැරදිද ස්වාමීන් වහන්සේ? ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අත්දකිත්වා. සියලු දෙනාටම පෙරවන් සරණයි. මට ආයි පොඩ්ඩක් කියන්න අර මොකද්ද නිවැරදිද කියලා අහන්නේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ආයි කියන්න. සතිමත් පර්යංකය. සතිමත් පර්යංකය සඳහා වාඩි වූ විට හුස්ම වාර කීපයක් දැනී නොදැනී යයි. අනතුරුව කයේ දැනීම් වේදනා දෙස බලා සිටියෙමි. අනතුරුව කය තුල හිස් බවක්ද ඉඳ සිටින ස්ථානය හැර කයේ වෙනත් දැනීමක් නොවිය. දැනෙන තැන් දෙස බලා සිටීම පර්යංකයේදී මේ නිවැරදිද ස්වාමීන් වහන්සේ? හරි. ඔව් නිවැරදි කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එකපාරට මේක මුලදී කරන්න අපහසු වෙයි. නමුත් හිතේ ඒකාග්‍රතාවය හැදුනට පස්සේ අපිට ඒ ආනාපානෙම නොගියයි කියලා එච්චර වරදක් නැහැ. Tamanට තේරෙනවා නම් දැන් ඒ වෙනුවට තේනවා යම් දැනෙන තැන්. වැදිලා තියෙන තැන් තේරෙනවා. ඒක බොහොම උත්සන්නව වැටෙනවා නැත්නම් ඒක හොඳට ප්‍රකටව තියෙනවා. එහෙමනම් මේ ප්‍රකට තැන් වලට ඒ වැදුන තැන් වලට අවධානය යොමු කරාට වැරදක් නැහැ. හැබැයි ඉතින් මුලදී එච්චර දෙයක් තේරෙන එකක් නැහැ. කියන්නේ මෙතන ක්‍රියාකාරීත්වයක් තේරෙන එකක් නැහැ. නිකන් ඔහේ තද ගතියක් නිකන් තියෙනවා වගේ තමයි තේරෙන්නේ. ඉතින් එතකොට මේ තද ගතිය දැන් තව විමසලා බලන්න ඔන්න තවන්ට තේරෙන්න පුළුවන් මෙතන මේ තද ගති රසක් තියෙනවා නැත්නම් මේ තද ගති වල යාමක් ඒමක් තියෙනවා. අන්න ඒ වගේ අපිට ඒ තොරතුරු ටික එන්න ටිකක් කල් ගත වෙනවා. මුලදී ඉතින් අර ටිකක් ඉතින් මේක ඇත්තටම සෑහෙන්න ඉවසීමක් අවශ්‍යයි මේ වැඩේට. ඉතින් සමහරවිට මේ අහගෙන ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් මේ කිව්වට ඉතින් මට එහෙම තේරෙන්නේ නැහනේ. මේම නම් කියනවා ඉතින් කොහොම එහෙම එකක් නැහනේ මට. කියන්නේ හිතෙන්න පුළුවන් ඉතින්. ඒක සාධාරණයි. මොකද ඉතින් තාම අත්දැකලා නැහැනේ. නමුත් අර මේක නැවත කිරීම හරහා හිතේ ඒකාග්‍රතාවය වර්ධනය වෙලා හිත සියුම්ම බලන්න පුළුවන් ගතියක් සම්පජඤ්ඤය එහෙම හොඳට වර්ධනය වෙලා එනකොට තමයි අපිට මේ අරමුණ විචිත්‍රව දැක ගන්න අරමුණේ විස්තර දැක ගන්න එහෙම නැත්නම් එතන එක අරමුණක් නෙමෙයි අරමුණු රසක් තියෙනවා කියලා තේරෙන්න අන්න පටන් ගන්න. එතකොට අන්න මේ එක අරමුණක කියන්නේ අරමුණ හිතන්න අපි මුලදී දැක්කේ තනි වේදනාවක්. හැබැයි ඔන්න පස්සේ වේදනාව පොකුරක් තියෙනවා. අන්නේ පොකුරේ තියෙන එක පුංචි වේදනාවක්. ඔන්න ඉදහස බලන්න පුළුවන් කමක් ඇති වෙනවා. අන්න එතකොට තමයි අපිට තව ගැඹුරකට යන්න පුළුවන්. ඒ නිසා ඒ දැනෙන තැන් බැලුවා කියලා වැරද්දක් නැහැ. ඒවා නැවත බලන්න. හොඳට බලන්න. හොඳට විමසමින් බලන්න. එතකොට එතන තියෙන්නේත් මේ එක ලක්ෂණයක් නෙමෙයි ලක්ෂණ කීපයක්. ඒවැය පවා වෙනස්කම් සිද්ධ වෙනවා කියලා අන්න සමහරට දැනගන්න පුළුවන්කම ලැබෙවි. හොඳයි. ඉදිරිපත් වෙලා තියෙන ගැටලුව එකම එච්චරයි නේද? හරි. හොඳයි. එහෙනම් වෙන අපිට ගැටලුවක් නැහැ. කාටවත් ගැටලුවක් නැහැ නේද? නැහැ නේ. හොඳයි. සියලු ගැටලු විසඳලා තියෙන්නේ. ඔව්. නැගිට්ටා නේද? අත් දෙකක් ඔසවගෙන තියෙනවා වෙලා නැති හින්දා මම කතා කරේ නැහැ. කවන්නේ අපි විනාඩි 5ක් ගන්න පුළුවන්. අපේ මෑණිවරු නම් පොඩ්ඩක් බණී ඉතින් ගණන් ගන්න එපා. එහෙනම් නමින් ඉන තුල්ලිය සමරවීරට අවස්ථාව දෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මයික් එක අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම පිම්බීම හැකිලිම තමයි මගේ ප්‍රධාන කමටහන. ඒක මම අවුරුද්දක් පමණ කරා. ඊට පස්සේ දැන් පහුගිය මාසේ අභිධර්ම මම එක්සෑම් එක කරපු හින්දා මට භාවනාව පොඩ්ඩක් අතපසු වුණා. මොකද මට භාවනා කරද්දි අර පාඩම් වැඩ මතක් වෙන හින්දා මම භාවනාව නැවැත්තුවා. නවත්තලා තමයි ඒකට මේ සම්බන්ධ වුණේ. දැන් මම ආයි පටන් ගත්තා දවසකට විතර කලින් ඉඳලා මට දැන් අර පිම්බීම හැකිලීමට වාඩි වුණාම පිම්බීම හැකිලීම හොඳටම සියුම් දැනෙන්නේ නැති තරමටම සියුම් තත්යක තමයි තියෙන්නේ. ඉතින්
ඒක මට ගැටලුවක් ඇත්තටම මේ කියන්නේ දැන් ඊට කලින් මම භාවනාව හරියට කරගෙන යනකොට මුලදී සියුම් හොඳට ඒක දැනුණා. ඊට පස්සේ අඩු වෙලා ගියා. එතකොට මම පටන් ගත්තු තැන ඉඳලා ඉවර වෙනකම් මුල මැද අග එහෙම මට බලන්න පුළුවන්කම තිබුණා. ඒ වගේ දැන් දැනෙන්නේ නැති තරමටම සියුම්. ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ ඒකේ වැරද්දක් නැහැ. කියන අරමුණ ක්‍රමානුකූලව වෙනස් වෙන්න පටන් ගන්නවා. මුලදී අපේ මුකුත් තේරුන්නේ නැහැ අපේ සතිය දියුණු නැති නිසා. පස්සේ අපේ සතිය සම්පජඤ්ඤය දියුණු වෙනකොට ඔන්න අරමුණ හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. හැබැයි එහෙම කියලා අපිට ඒක දිගටම එහෙමම වෙන්නේ නැහැ. යම්කිසි අවස්ථාවකදී ඔක අනිත් පැත්ත හැරෙනවා. එතකොට ඔන්න දැන් අරමුණ නොපෙනී යනවා. අරමුණ නිකන් නොදැනී යනවා. එතකොට දැන් මොකක්වත් දැනෙන්නේ නැහැ. දැන් මේක පිම්බීමක්ද හැකිලීමක්ද කියලාවත් වෙනසක් හඳුනා ගන්න බැරි තරමට ඔන්න සියුම් වෙලා. දැන් හිතන්න දැන් මේක පිම්බීමක් හැකිලීමක් කියලා වෙන් කරගන්න බෑ. හැබැයි මොකද්ද සියුම් දැනීමක් විතරක් තියෙනවා. දැන් ඔන්න ඔය සියුම් දැනීම දිහා බලන්න බොහොම මේ තීක්ෂණව. වෙනසක් තේරෙන්නේ නැහැ. හැබැයි මොකද්ද සියුම් දැනීමක් තියෙනවා. ඒ සියුම් දැනීමට මොකද වෙන්නේ? සියුම් දැනීම කොහොමද හටගන්නේ? ඒක කොච්චර වෙලා පවතිනවද? කොච්චර ඉක්මනටද මේක අවසන් වෙන්නේ? මෙතන එක දැනීමක්ද තියෙන්නේ කියලා අන්න ඒ වගේ පොඩ්ඩක් හොයලා බලන්න. හිතන්න ඔය දැනීම වෙනුවට දැන් කයේ වෙනත් තැනක යම් දැනීම් මතුවලා තියෙනවා. නිකන් කම්පණය වෙන ගතියක් තියෙනවා, සෙල වෙන ගති තියෙනවා. ඒ වගේ දේවල් මතුවලා තියෙනවා නම් ඒවත් හොඳට නිරීක්ෂණය කරන්න. ඔව් මොකද කියන්නේගේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ தත්ත්වය කියන්නේ දැන් මම මාසයක්ම වගේ භාවනාව නොකර ඉඳලානේ දැන් ආයේ පටන් ගත්තේ. පටන් ගත්තම ඒ වාඩි වුණාම තැන ඉඳලම ඒ කියන්නේ එක පටන් ගන්නකොටම සිවුන් තත්ත්වෙන් තමයි තියෙන්නේ. ඔව් කමන්නේ නැහැ. පටන් ගන්නකොටම මේ සක්මනක් කරලාද එන්නේ? සක්මනක් කරා. මම ඇත්තටම ඊයේ ඉඳලා තමයි කරන්න පටන් ගත්තේ. ඔව් සක්මනේ විස්තරات ටිකක් කියන්නකෝ. සක්මන නම් ඒ කියන්නේ මම කකුල තැවරෙන එක බිම තැවරෙනවා ඊට පස්සේ කකුල ඉස්තිලා ගෙනියන ටිකට එහෙම හිත යොමු කර තමයි ගියේ. ඒක වෙන විශේෂයෙන් දැකපු දෙයක් නැහැ. අර ස්පර්ශයයි පොළවේ ටයිල් පොළවේ දැනෙන සීනිදු බවයි සීතලයි කකුලට දැනෙනවා. සක්මන කරේ මම විනාඩි 20ක් 25ක් වගේ තමයි යෙදුනේ. හොඳයි. තව ටිකක් සක්මන වැඩි කරන්න. සක්මනේදී තමයි අපිට තව ඒ කියන්නේ හිතේ මේ සමබරතාවය එහෙම හදාගෙන තව ටිකක් සියුම් කරගන්න පුළුවන්කම ඇති වෙන්නේ. එහෙනම් තව ටිකක් සක්මන වැඩි කළා හිතන්න විනාඩි 45ක් විතර වගේ සක්මන කළා ඊට පස්සේ ඇවිල්ලා වාඩි වෙන්න. සමහර ලාට උතන සතියේ දුර්වලකමක් නිසාත් ඕක වෙන්න පුළුවන්. ඒ කියන්නේ පිම්බීම හැකිරීම ප්‍රකට නොවීම සතියේ දුර්වලකමක් නිසාත් ප්‍රකට වෙන්න පුළුවන්. ඒ නිසා සක්මන හොඳට කළා හිතේ අවදිමත් ගතිය හොඳට හදාගෙන සතිය දියුණු කරගෙන ඇවිල්ලා වාඩි වුණාම සමහරලාට ඊට වඩා හොඳට දැනෙන්න ඉඩ තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ නමින් නෙමෙයි ෆෝන් එකේ නමින් ඇවිල්ලා තියෙන්නේ. මොනවා කියන්නද? එයාට අවස්ථාව දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් මොනවා කියයිද දන්නේ හැබැයි. බලමු මම නම වෙනස් කරන්න කිව්වට වෙනස් කළා නෑ. හොඳයි. Huawei Wi-Fi Lite නමින් ඉන්න කවුරු හරි අන්මියුට් කරලා කතා කරන්න. ගාරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට මීට ඉස්සෙල්ලත් කමටහම්වත් ඉදිරිපත් කරපු කෙනෙක්. මම මේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට දැන් දිග උස්ම කෙටි උස්ම එහෙම දැනෙනවා. ඊළඟට මුලැමැදාග එහෙමත් දැනෙනවා. දැන් විනාඩි 20ක් විතර යනකොට උස්ම රැල්ල සිවුම්ම වෙලා නොදැන යනවා. කයත් දැනෙන්නෙම නැහැ. අර වෙලාවට සමහර දාඩිය දානවා. නේ ලොකු අමුත්තක් ප්‍රීතියක් දැනෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ආලෝක වගේ ඒවා දකින්නවා. ඊළඟට හිතවිලි එන්නෙම නැතු වගේ සිතවිලි නැතුවම ඉන්න පුළුවන් මට ගොඩක් වෙලා. ඒත් මම උස්ම රැල්ලම දෙසම බලාගෙන ඉන්නවා. නැවත සමහරට උස්ම රැල්ල නොදෙනින්ම යනවා. සමහර ඊට පස්සේ ආපහු උස්ම රැල්ල දැනෙනවා. එතකොට මම උස්ම රැල්ලේ මේ සීත උණුසුම් බව දැනෙනවා. ඊළඟට මොන්නාස් පොඩුවෙන් උස්ම ඇතුල් වෙන්න පිට වෙන්නේ කියලා. ඊළඟට ප්‍රාශ්වාසය රැලි වගේ දැනෙනවා. ඒ වගේ තත්ත්වයක තියෙනවා. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ YouTube බර ඔබ වහන්සේගේ දේශනා සවන් දෙනවා. ඉතින් මට දැන් ඕනේ ස්වාමීන් වහන්සේ මේ තව ඉදිරියට මොකද්ද කරෙන්න ඕනේ කියලා ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් මම
මේ දෙපා නමස්කාර කරලා ඉල්ලා සිටින මොකද්ද කෙරෙන්න ඕනේ කියලා තව දුරට. හරි. දැන් මෙහෙමයි. දැන් අපි ඕකේ දැන් විවිධ දේවල් අරමුණු විවිධාකාර අරමුණු තියෙනවා. දැන් ඒවයේ අපි මේ දීපු නම්ගම් අයින් කළා මේවැ පටන් ගන්න හැටි අවසන් වෙන හැටි විතරක් ටිකක් බලන්න උත්සාහන්ත වෙන්න. හිතන්න දැන් පිම්බීම හැකිලිම් වෙන්න පුළුවන්, තද වෙන ගති වෙන්න පුළුවන්, රළු ගති වෙන්න පුළුවන්, නැත්නම් ආස්වාස ප්‍රස්වාස වෙන්න පුළුවන්, සිතුවිලි වෙන්න පුළුවන්. මේ විවිධ පැතිනේ මේ ඔක්කොම අපි කතා කරන්නේ. හැබැයි මේ ඔක්කොගෙම තියෙනවා නියම් මේ يعني ඒගොල්ලෝ අපිට කියලා දෙන එක කියනට වඩා විවිධ පොදු ලක්ෂණ තියෙනවා. පොදු කතන්දරයක් තියෙනවා. ඔන්නේ පොදු කතාව තේරුම් ගන්න උත්සාහන්ත වෙන්න. ඒතකොට අපි අර වෙන් වශයෙන් හඳුනා ගැනීම අපි මුල් කාලේදී කරනවා. හැබැයි ඒ හඳුනාගත්තට පස්සේ හැමෝම එකම විදිහකට හැසිරෙනවා. ඒගොල්ලන්ගේ සමස්ත හැසිරීම ගත්තොත් එකම විදිහකට තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ ආකාරය, අන්නේ රටාව හඳුනා ගන්න උත්සාහන්ත වෙන්න. එතෙන්දී අපි ඒවට නම් ගම් නොදුන්නා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන අහවල් එකේ කියලා නමක් නොදුන්නාට ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ කොහොමද හටගන්නේ? මේගොල්ලෝ කොච්චර වෙලා තියෙනවද? ඊට පස්සේ ඒගොල්ලන්ට අපිට ඕන විදිහට මේගොල්ලන්ව තව පවත්වන්න පුළුවන්ද? නැත්තම් මේකේ මේ ලොකු සැපයක් තියෙනවද කියලා අන්න ඒ වගේ පොඩ්ඩක් විමසලා බලන්න. අපි නිකන් පුංචි කුතුහලයකින් හොයලා බලනවා මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට අන්න අපේ හිත මේ වෙන පැත්තකට අපි ඒක ඉබේ හැරෙනවා සාමාන්‍යයෙන්. පොඩි උනන්දු කිරීමක් කරලා ගන්න පුළුවන්. ඒ නිසා ඒ පැත්තට යොමු වීම තමයි දැන් ඊළඟ පියවර වශයෙන් කරන්න තියෙන්නේ. සයනස දැන් උස්ම රැල්ල අර නාසය අග ඇතිල්ලෙනවා වගේ. එතකොට උණුසුම සිසිල එහෙම දැනෙනවනේ. ඒව ගැන ඔබ වහන්සේ කියන්නේ තව දුරටත් විමසිලිමත්. ඔව්. දැන් එතෙන්දී අර සාමාන්‍ය සම්මුති මට්ටමින් යන්නේ නැතුව, ඒ කියන්නේ දැන් වම් නාස්පුඩුවෙන් යනවා, දකුණු නාස්පුඩුවෙන් යනවා කියන එක නෙමෙයි උතන මම මේ කතා කරන්නේ. ඒ වෙනුවට බොහොම ප්‍රාථමික මට්ටමකින් මෙතන උණුසුමක් තියෙනවා. මෙතන සිසිලසක් තියෙනවා. මෙතන තද ගතියක් තියෙනවා. මෙතන රළු ගතියක් තියෙනවා. මෙතන චලනයක් තියෙනවා. මෙතන කම්පනයක් තියෙනවා. අන්න ඒ වගේ ඒ ක්‍රියා විශේෂයන් ගැන තමයි විශේෂයෙන් අවධානය දෙන්නේ. නැතුව අර අපි දීපු සම්මුති නම් මෙතෙන්ට වැදගත් නැහැ. මේ ක්‍රියා රාශියක් තියෙනවා. ඒ ක්‍රියා රාශිය කොහොමද ඇත්තටම හැසිරෙන්නේ? කටයුතු කරන්නේ කොහොමද කියලා අපි විමසීමක් කරනවා. සිතුවිලි දැන් නැතුවම ගිහිල්ලා ටිකක් මට ඉන්න පුළුවන් විනාඩි සමහර 15ක් 20ක් වගේ නැතුව ඉන්නවා. ඊට පස්සේ ආපහු සිතුවිලි එනවා, ආය යනවා. එහෙම ගතියකුත් තියෙනවා. ඒකට වැරද්දක් නැහැ. ඒකේ වැරද්දක් නැහැ. සිතුවිලි එනකොට සිතුවිලි දිහාත් ඔය මොහොනුවරින්ම බලනවා. සිතුවිල්ලක් කියන්නේත් ඒකේ පටන් ගැනීමක් තියෙනවා. අපි ඒකට අනුග්‍රහ කරන්නේ නැතුව, ඒකට අහු වෙන්නේ නැතුව හිටියොත් ඒ සිතුවිල්ලත් එහෙම්මම නැති වෙලා යනවා. ආයෙත් ඡය වෙලා යනවා, බොඳ වෙලා යනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් සිතුවිල්ලක් එනවා. එයත් ඒ විදිහමයි. ඔන්න ආයෙත් තව සිතුවිල්ලක් එනවා. ඒකත් ඒ විදිහමයි. ඒ වගේ හැසිරීමක් ඒගොල්ලන්ගෙත් තියෙන්නේ. හැබැයි අපි එහෙම බලා ඉන්නකොට සිතුවිලි ඔන්න නතර වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී බලන්න පුළුවන්ද මේ ඒ නතර වූ ස්වභාවය තුල නිස්කලංකව ඉන්න. කලබල වෙන්නේ නැතුව, වෙන අරමුණකට හිත දාන්නෙත් නැතුව ඉන්න පුළුවන්ද බොහොම නිශ්ශබ්දව. ඒකත් කළා බලන්න. එහෙම ඉන්නවා ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙම ඉන්නවා ස්වාමීන් වහන්සේ. හරි. ඒ දේ කරන්න. ඒ දේ තව ඒක පොඩි වෙලාවක් නෙමෙයි. හිතන්න ඕන දැන් විනාඩි 15ක් විතර ඉන්න පුළුවන්කම තියෙනවා. විනාඩි 20ක් විතර ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ පොඩ ඒක වර්ධනය කරන්න. ඒක වර්ධනය කරමින් එතන බොහොම තැම්පත්ව ඉන්න දෙන්න. හිතට විවේක වෙන්න ඉඩ දෙන්න. එතෙන්දි බලන්න හිත වෙන කොහේ හරි ගිහිල්ලා අල්ලනවාද කියලා. ආයෙත් ගිහිල්ලා වේදනාවක පැටලෙනවාද? එහෙම නැත්නම් ආයෙත් ගිහිල්ලා කරි කයේ දැනෙන දෙයක් අල්ලනවාද? එහෙම අල්ලන්නේ නොදී ඉන්න පුළුවන්ද කියලා බලන්න. හොඳයි. ඔබ වහන්සේට හුඟක් පිංස. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සෝයත්පත් වේවා. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් අපි පැයකට විනාඩි 15ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. නැවතත් අපි සවස් 4ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.